දැන් ඔබටත් මටත් ඒ විරල දුර්ලභ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ ධම පිළිවෙලට වඩන්න, අනුපිළිවෙලින් වඩන්න. කෙලෙස් තුනී වන විදිහට මේ දේ පුරුදු කරන්න. ඉතින් අපි හැමෝම උන්වහන්සේගේ කමඨහන අනුව භාවනා කරන භාවනා යෝගාවචරයන් හැටියට පාද නමස්කාර පූර්වක කෘතඥ පූර්වක නමස්කාර පුණ්‍යානුමෝදනාව අපි මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් අපි උන්වහන්සේව සිහි කරලා ඉමු කෘතගුණ දන්න යෝගාවචරයන් හැටියට. හොඳට මතක තියාගන්න කීප වරක්ම මා විසින් මේ කරුණ අවසනට යෙදුණා. මොකක්ද අපි භාවනා යෝගාවචරයන් හැටියට ගුරු ගෞරවේ ගුරුවරයාට කීකරු වීම, ගුරු භක්තිය, ගුරු උපදෙස් පිළිපැදීම ඉතාමත්ම වැදගත්. මේ සසුනේ ප්‍රයෝජනෙ ලබා ගන්නට නම් කැමති නම් කෙනෙක්, භාවනාව දියුණු කරගන්න කැමති නම් කෙනෙක්, සමාධිය වඩා ගන්න, සතිය දියුණු කරගන්න, ප්‍රඥාව වඩා ගන්න කෙනෙක් කැමති නම් අනිවාර්යයෙන්ම ගුරුවරයා කෙරෙහි ශ්‍රද්ධාව පැහැදීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ ශාසනයේ ආරම්භයේ පටන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ පටන් ඔබ අසා ඇති සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ගෝල පරම්පරාව, මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ගෝල පරම්පරාව, ඒ වගේම තමයි ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ගෝල පරම්පරාව. මේ වගේ ගුරු ගෝල සම්බන්ධයක් මතමයි මේ සම්බුදු සසුනේ මේ සත්‍ය මාර්ගයේ රැඳා පවතින්නේ. ඒ නිසා අපි කෘත ගුණ දන්නා ගුරු ගෞරවයෙන් යුත් යෝගාවචරයන් හැටියට අපේ ගුරු ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ පාද නමස්කාර පූර්වකව අපි මතක් කරන්න කැමතියි. එතකොට උන්වහන්සේ ආරම්භ කරා මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ, හැමෝටම තේරෙන ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ මේ භාවනා වැඩසටහන. එතකොට මේක අපි ඔන්ලයින් Zoom තාක්ෂණයේදී කරා, හැමෝම එකට එකතු වුණා, උන්වහන්සේත් එක්ක සහසම්බන්ධ වුණා. ඊපස්සේ ඒ සියලුම දේශනා YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඇප් එකෙන් හැමෝටම ඒක නැවත ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. ඒක හැමදෙනාම Android ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඒකේ ලින්ක් එක මම ඉවන්නම්. එතකොට හොඳට මතක තියාගන්න. එතකොට අපි අද මුල සිට මේ නාම රූප භාවනාව වඩන්නයි යන්නේ. එතකොට මේක ගැන තියෙන සියලුම ගැටලු කාරණා, අපිට නොතේරෙන තැන් හැම එකක්ම අපිට පුළුවන් විදිහට අපි ලියාගෙන මේ භාවනාව ප්‍රයෝජන ලැබෙන පරිදි, ප්‍රඥාව වැඩෙන පරිදි, ඒක වඩන යෝගාවචරයාට කියන්නේ වඩන භාවනා යෝගියට Tamanටම තේරෙනවා භාවනාවේ තියෙන ප්‍රතිඵලය. ඔබ දන්නවා ඇති මේ කණ්ඩායමට අමතරව අපි භාවනා වඩන ලද පිරිස අපි ඒ කණ්ඩායමට ඇතුළත් කරා. ඔබ අහලා ඇති ඒගොල්ලෝ තමන්ගේ අදහස් අනිත් අය සමග බෙදා හදා ගන්න ආකාරයේ මේ භාවනාව නිවැරදි අවබෝධයෙන් යුතුව අපි කැපවීමෙන් වඩනකොට මේ දහම කෙමෙන් අපේ ජීවිතය තුළින් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සියලු දෙනාම බොහොම ඉවසීමෙන් යුතුව මේ කියන ටික හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. ඔබ ඒ ශ්‍රවණය කරන දේ නැවත වරක් අපිට පුළුවන් විදිහට අපි විසින් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම අපි හැමදෙනාම එකතු වෙලා අද භාවනාව නැවතත් ආරම්භ කරන්නට යන්නේ. ඒතර ගොඩ දිනෙකට භාවනාව ගැන තිබුණු ගැටලු, කමඨහන තිබුණ ගැටලු අපිට මේ සාකච්ඡාවේදී විසඳ ගන්න පුළුවන්. ඒ වගේම සමූහ භාවනාවේදී භාවනා කරන ආකාරය පිළිබඳව ඔයගලන්ට ප්‍රායෝගිකව දැන අඳුන ගන්නට පුළුවන්. සැක සංකා දුරු කර ගන්න පුළුවන්. නිසා මේක පිළිබඳව ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡාව අන්තිමට කතා කරමු. හැමදෙනාම ඉතින් රැඳී සිටින්න. එතකොට අපි මේ වඩන්න පටන් ගත්තේ ශුෂ්ක විදර්ශනා භාවනාව. එහි මේකට ශුෂ්ක කියලා කිව්වේ පිරිසිදු ලෙසම අපි මුල සිටම ආරම්භ කරන්නේ විපස්සනා භාවනාව. එතකොට මීට කලින් ස්වාමින් වහන්සේගේ දේශනා කෙනෙක් ශ්‍රවණය කරලා තියෙනවා නම් ඔයගලන්ට මතක ඇති භාවනාව ආරම්භ කරන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව වඩලා ඒක ධ්‍යාන තලයට ගෙනල්ලා ධ්‍යාන විදර්ශනා කරනවා. අනිත් එක තමයි උපචාර මට්ටමකට සමත භාවනාව වඩලා ඒ කියන්නේ යම් කිසි මට්ටමකට සමාධිය දියුණු කරලා ධ්‍යාන නොලබා ඒක විදර්ශනාවට හරවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රම දෙකම එක සැරේ යෝගියෙකුට පුරුදු පුහුණු කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම්
කෙලින්ම විදර්ශනා භාවනාව ආරම්භ කරන්න පුළුවන්. ඒතර ගිහි ගෙදර ඉන්න පිරිස හැටියට අපිත් ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ සමත භාවනාව බොහොම තදින් පුරුදු පුහුණු කරපු අය හැටියට අපි ප්‍රායෝගිකව දන්නවා මේ ධානයක් ගිහි ගෙදර තුළ රක්ෂා කර ගැනීම, ධානයක් වශී කර ගැනීම, ධානයක් පවත්වා ගැනීම ඉතාමත්ම අභියෝගජනකයි. විශේෂයෙන්ම පෞල් ජීවිතයක් ගත කරන යෝගාවචර. නමුත් අනගාരിക ජීවිත ගත කරන අපි දන්න යෝගාවචරයෝ ඉන්නවා. බ්‍රහ්මචාරී ජීවිත ගත කරන යෝගාවචරයෝ ගිහි ගෙදර වුණත් ධාන මාර්ගඵල ධාන වඩලා ඒ ධාන ආරක්ෂා කරගන්න ධානට වලට සමවදින යෝගාවචරයින් අපේ ජීවිත තුළ අපි මුණ ගැහිලා තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අර ධානයක් පවත්වා ගනිමින් අපි ගත කරන එදිනෙදා ජීවිතය තුළ මේ කාමවස්තු පරිහරණය කරමින් ඒවත් එක්ක ගැටෙමින් මේ ධාන වඩාගෙන විදර්ශනා වඩන එක ප්‍රායෝගික වන්නේ නැහැ. නමුත් විදර්ශනාවට සමතය උපයෝගී කරගන්න ආකාරය ස්වාමින් වහන්සේගේ දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. නැවත මතක් කරන්නම් විශේෂයෙන්ම මේ ප්‍රහාණ සංඥාව ගැන කතා කරනකොට අපේ හිත එදිනෙදා ජීවිතය තුළ ඇයි අපිට මේ භාවනාව මුල ඉඳලා වඩන්න වෙලා තියෙන්නේ? ඇයි අපිට ස්වාමින් වහන්සේගේ වැඩසටහනත් එක්ක එකට එකතු වෙලා ඒ සාර්ථකත්වයෙන් අපිට උදා කරගන්න බැරි වෙලා තියෙන්නේ? මොකද සසර මේ ජීවිතයේ අපි ගත කරනකොට මේ සමාජයේ මේ විෂමාචාර සමාජයක් තුළ ගත කරනකොට එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට නොලැබෙනකොට සමාජයේ විවිධ විෂම අදහස් දරන පුද්ගලයන් සමග ජීවත් වෙනකොට අපේ තියෙන කාර්යබහුලත්වය නිසා අපිට මේ නිවන් මඟ වැඩිම අතපසු වෙනවා. මඟ හැරෙනවා. ගැටලු මතුවෙනවා. අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා නිසා තමයි අපිට මේ බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නැවත මුල සිට මේ දේ පිළිවෙලට වඩන්නේ මක් නිසාදයක් අපි එකිනෙකාට ශක්තියක් වෙමින් කල්යාණ මිත්‍ර වෙමින් ඔබත් භාවනා යෝගී මාත් භාවනා යෝගියෙක් අපි අපේ අත්දැකීම් එකිනෙකාට හුවමාරු කරගනිමින් අපි මේ ගිහි ගෙදර ඉඳන් කිරීමට අපහසු මේ ගමන අපි වඩා ගමු. එතකොට ගිහි ගෙදර ඉන්නකොට කෙලෙස් විවිධාකාර කෙලෙස් වරින් වර මතුවෙනකොට ඒ කෙලෙස් සතුරන් නැඩලීමට සමතේකටපත් කිරීමට සමත භාවනා අනිවාර්යයෙන්ම අප විසින් වැඩි යුතු වෙනවා. ද්වේෂ සහගත සිත් පරම්පරාවල් අපේ හිතේ නිතර වැඩිපුර යෙදෙනවනම් ගැටීම් වැඩි වෙනවනම් මෛත්‍රී වගේ භාවනා අපි අනිවාර්යයෙන්ම වැඩි යුතු වෙනවා. සමහර වෙලාවට ගෲප් එකෙත් අහලා තිබ්බ අපි උකලීට වෙනකොට කම්මැලි හිතෙනකොට කුසලයට යෙදෙන්නට හිත නැමෙන්නේ නැති වෙනකොට මරණ සති වගේ භාවනා ඊටමත්ම උපයෝගී වෙනවා. ඒතකොට හිතේ විතර්කයන් තර්කයන් සැක සංකා සැක කුකුස් වැඩිපුර මතුවෙනවා නම් ආනාපාන සති භාවනා අපි උපකාරී කරගන්නවා. මම මේ සරල උදාහරණ දෙමින් පැහැදිලි කරන්නේ විදර්ශනා භාවනාව වඩන කාලය තුල ඔබේ හිතේ නීවරණ ධර්ම එක් විදිහට බලවත්ව යෙදෙනකොට ඒ බලවත්ව යෙදෙන එක් නීවරණ ධර්මයට අදාළ සමත භාවනාව ඔබට උපයෝගී කරගන්නට පුළුවන්. ඔබට මතක ඇති අපි ශුෂ්ක විදර්ශනා වැඩසටහන ස්වාමින් වහන්සේ ආරම්භ කරන ලද්දේ මරණ සති භාවනාවෙන්. ඒක ඉතාමත්ම සුවිශේෂී වැදගත් භාවනාවක් වුණා. මොකද සසරේ ඇති මේ අනියත බව, මේ විපරිණාමය, මේ යථාර්ථය, මොකද මරණ සති භාවනාව කියන්නේ හරිම බලවත් භාවනාවක්. මේ මරණ සති භාවනාව තුළින් විදර්ශනා වඩන්න අවශ්‍ය කරන පසුබිම මිනිසකෝම අපිට ලැබුණා. ඒ නිසා ඔබට මේ භාවනාව වැඩන්න ඔබ සම්පූර්ණයෙන්ම නවකෙක් නම් ඒ සුජාතපුත්‍ර මෙඩිටේෂන් සෙන්ටර් භාවනා ඇප් එකේ එහෙම නැත්නම් sujathaputra.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා එහි මරණ සති භාවනාව ක්ලික් කළා පියවරෙන් පියවර මේ භාවනාව වඩනේදී ඒ දේශනා ශ්‍රවණය කරන්න. මේ භාවනාව අද අපි වඩන ශුෂ්ක විදර්ශනා භාවනාවත් එක්ක ඔබට සමාන්තරව මරණ සති භාවනාව වඩන්නට පුළුවන්. ඒ ඔබේ භාවනාව වැඩිවීමට ඇති උනන්දුව උද්‍යෝගයේ වැඩි කරන එකක් වෙනවා. එය ඇත්තටම උපයෝගී වෙනවා විපස්සනා භාවනාවට. ගොඩාක් අය නිරන්තරයෙන්ම මේ ප්‍රශ්න අහන්න කිව්වහම අහනවා මම මේ භාවනාවත් එක්ක මේක වැඩුවට කමක් නැද්ද අරක වැඩුවට කමක් නැද්ද මං හිතන්නේ මින් පස්සේ ඔබ මේ ප්‍රශ්නේ අහන එකක් නැති වෙයි. තේරුණා නේද? රයිට්. එතකොට ඔබ සම්පූර්ණයෙන්ම නවකෙක් නම් මේ වැඩසටහනට පළවෙනි වතාවට නම් සම්බන්ධ වෙන්නේ හොඳට මතක තියාගන්න වෙබ්සයිට් එකේ ශුෂ්ක විදර්ශනා කියන කොටසට ඇතුල් වෙන්න ඕනේ. ශුෂ්ක විදර්ශනා කොටසට ඇතුල් වෙලා ස්වාමින් වහන්සේගේ දේශනා මුල සිට පියවරෙන් පියවර පිළිවෙලින් පිළිවෙල ශ්‍රවණය කරන්න.
තේරෙනවද? ශුෂ්ක විදර්ශනාවට පෙර කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒකේ ඉඳලා මුල ඉඳලා පළවෙනි දේශනාව ශ්‍රවණය කරන්න. ඒව නැවතත් ශ්‍රවණය කරන්න. ඔබට ඔබේ මේ භාවනාව වැඩිවීමට ඒ සුතමේ ඥානය ඒවා ශ්‍රවණය කර ඇති කරගන්න අවබෝධය ඉතාමත්ම වැදගත් වෙනවා. තේරුණා නේද? පොඩි උපදේශ මේ අපේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම ඒක ලබා දුන්නේ අපි මේ ගමන පියවරට ලස්සනට යමු. අපි හැමෝම එකතු වෙලා. රයිට් මම පොඩි කාරණාවක් කතා කරන්න කැමති හැම දෙනාගේම අවබෝධය පිණිස. මම හිතන්නේ හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති. හරි. දැන් අපි ශුෂ්ක කියලා කියන්නේ ඇයි කියන එක මම හිතන්නේ හැමෝටම පැහැදිලි. අපි මේක ඍජුවම අපි විපස්සනා භාවනාව වඩන්නට යන්නේ. එතකොට මේ විපස්සනා කියන වචනය ගත්තාම මේකේ තේරුම අපි හැමෝම දන්නවා. මේක විවිධ ආකාරයට අර්ථ ගන්නන්න පුළුවන්. එක ආකාරයක් තමයි මේ අනුපස්සනා කියන එක. නිකන් දැකීම කියන එක. අපේ රේණුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ දැන් විදර්ශනා කියන වචනේ කඩලා ගත්තාම විදර්ශනා කිව්වහම අපි දන්නවා දර්ශනය කියන්නේ දැකීම කියන එක. අපි දකින්නේ මොකක්ද? අපි දකින්නේ ලෝකය. කොහොමද ලෝකේ අපි දකින්නේ? අපි ලෝකේ දකින සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා. ලෝකේ දකින්න. අපි මේ ලෝකයයි කියලා කියන අපි දන්න හැමදේම මේ හැම ලෝකෙම බාහිර ලෝකය මේ ඉන්නේ ඔබ කියලා හිතන්නකෝ. ඔබ ලෝකේ දකින ආකාරයක් තියෙනවා. ඒ තමයි ඔබට තියෙනවා මේ ලෝකය ඔබ දකින ලෝකය ගැන ඔබ දැනගන්න ආකාර පහක් තියෙනවා. ඒක තමයි පළවෙනි දේ තමයි අපිට තියෙනවා ඉන්ද්‍රියන් පහක්. ඉන්ද්‍රියන් පහක් කියනවා. මේ ඉන්ද්‍රියන් තමයි ලෝකෙ ගැන අපිට ඔක්කොම විස්තර ටික කියන්නේ. අපි මෙලොව එළිය දුටු දවසේ ඉඳලා අපගේ බඩ ඇතුලේ ඉඳලම මේ වැඩේ පටන් ගන්නවා. ලෝකෙ හඳුනා ගැනීම. පොඩි උදාහරණයක් ඇටියට අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොට ඒ උදර කුහරය පොඩි වෙනකොට තමයි අපි ළමයි අර කකුල් වලින් තල්ලු කරන්නේ. යට ඉඩ මදි වෙනකොට. තේරුණාද? එළියට අම්මයි තාත්තයි හරි ආසාවෙන් හරි අපේ සුන්දරත්වයෙන් බබා තල්ලු කරනකොට බඩ තල්ලු කරනකොට අම්මයි තාත්තයි සතුටු වෙනවනේ. ඇත්තටම බබා තල්ලු කරන්නේ යාට ඇතුලේ ඉඩ මදි වෙනකොට තව ඉඩ ගන්න. එයා හිර වෙලා වගේ ඉන්නේ. අපි අම්මගේ මව් කුසේ ඉඳලම විඳින්න පටන් ගන්න මේ සංසාරේ යථාර්ථය. ඒක තමයි දුක්ඛ සත්‍ය. එකයි ඉපදීම දුකක් කියලා කියන්නේ. අපි නිකම්ම ඉපදෙන්නේ නැහැ උපපාතිකව. ඉපදෙනකොට අපි මාස 9ක් අම්මගේ කුසේ අපි ඉඳගෙන තමයි අපි එළියට එන්නේ. එළියට එනකොටම අපි අඬන්නේ. අපි හිටපු පරිසරය වෙනස් වුණ නිසා. අපිට හුරු පුරුදු පරිසරය වෙනස් වුණ නිසා. අපි නැලවෙන්නේ ඇයි පද්දනකොට නැලවෙන්නේ ඇයි අම්මගේ කුස තුල ඉන්නකොට අපි අම්මා ඇවිදිනකොට වැඩපළ කරනකොට අපි පැද්දුන නිසා අපිට ආය අර කුස තුල වගේ ආරක්ෂාකාරී හැඟීමක් එනවා. අපි අම්මගේ තිබෙන උෂ්ණත්වයයි දරුවා බදාගත්තාම වැළඳගත්තාම දරුවෝ නැලවෙන්නේ ඇයි අම්මගේ කුස තුල තිබෙන උෂ්ණත්වය ආයි නැවත දැනෙන නිසා. නමුත් හොඳට මතක තියාගන්න මේ සංසාරේ අපි ගෙවන හැම තත්පරයක් ගානේ මේ ලෝකේ යථා ස්වභාවයෙන් අපිට අත්මිදින්නට බෑ. අපිට මූණ දෙන්නට වෙනවා. නමුත් අපි අර හරි ලස්සන උදාහරණයක් තියෙන අර මිරිඟුව පස්සේ යන මුව වගේ අපි හැමතිස්සෙම ජීවිත කාලේ උපත ලද දවසේ ඉඳලා අවසානයේදී මරණ මංචකයේ දක්වා අපි ජීවිතයේ සැපක් යථාර්ථයක් සොයමින් දිව්වට අපිට ලැබුණු සැප යථාර්ථයක් නෑ. හැමදාම අපි මුලාවක් පස්සේ තමයි මේ දුවන්නේ. ඒක ටිකක් නතර වෙලා තමන් ගත කරන ජීවිතය දිහා කෙනෙක් කල්පනා කරලා බැලුවොත් ඕනෙම සාමාන්‍ය ප්‍රඥාවන්තයෙකුට පේන ජීවන යථාර්ථයක් තියෙනවා. ඒක තමයි ජීවිතේ කවදාවත් අපි සැපයි කියලා හිතුවට මුලින් ඒ දේ අත්පත් කර ගැනීම තුළින් අත්පත් කරගත්තාටත් පසුව අපිට ජීවිතේ ඉතුරු වෙන්නේ දුකක්මයි. ඒක ලෝක ස්වභාවය. එක ලෝක යථාර්ථය දැනගෙන ලෝක ස්වභාවයේ තේරුම්ගෙන එයින් මිදෙන්නට බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ. මොකද මේ ලෝකේ එක ඇල්පෙනිති තුඩක තරම්වත් සැපක් උන්වහන්සේ කොහෙවත් උන්වහන්සේගේ බුද්ධ ඥානයේ නොදැක්ක නිසාවෙන්. හරි අපි ඒ ගමන කරා යනකොට මෙන්න මේ දේ පොඩ්ඩක් තේරුම් ගමු. ලෝකයක් අපි දැනගන්නේ ඉන්ද්‍රියන් 5 දෙනෙක්ගෙන්. ඒ ඉන්ද්‍රියන් බද්ධ වෙලා තියෙන ඉන්ද්‍රියන් තිබුණට වැඩක් නැහැ. ඒ ඉන්ද්‍රියන් බද්ධ වෙලා තියෙනවා හිතක් එක්ක. එහෙම නැත්නම් නාම ධර්මයක් එක්ක.
එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් බාහිර ලෝකෙන් අපි දැනගන්න දේ, අපි ඉගෙන ගන්න දේ නාම ධර්මයකින් අපි ඇතුළත අභ්‍යන්තර ලෝකයක් අපි ගොඩනගා ගන්නවා. තේරුණාද? ඒ ගොඩනගා ගන්න අභ්‍යන්තර ලෝකය තමයි විඥාන ධාතු කියලා අපි ගන්නෙ. විඥාන තියෙන 6 ආකාරයකට එක් එක් ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන නාම ධර්මයේ අපි චක්කු සෝත ගාන විඤ්ඤා පොට්ටබ්බ හැටියට සලකනවා. ඒ වගේම තමයි අපි මනසින් ගොඩනගා ගන්න දේ මනෝ විඤ්ඤාණේ හැටියට ආයතන 6කින් ආකාර 6කින් අපේ මානසික ලෝකයේම නැත්නම් මානසික தත්ත්වය රඳා පවතිනවා. එතකොට එළියේ තියෙනවා බාහිර ලෝකයක් සහ අපි ඇතුලේ අපි හදාගන්න අභ්‍යන්තර ලෝකයක් තියෙනවා. එතකොට මේ ලෝකේ අපි සාමාන්‍යයෙන් දකින්නේ කොහොමද? අපි දකින හැමදේම අපිට ඇත්තයි කියලා තමයි පේන්නේ. අපි දකින හැමදේම අපිට නිත්‍යයි කියලා තමයි පේන්නේ. ඒ වගේම තමයි මේ ලෝකෙ තුල අපි හොයන්නේ මොකක්ද? සැපක් තමයි අපි හොයාගෙන යන්නේ. අපිට හැම දෙයක් තුළම පුද්ගල භාවයක් තියෙනවා. අපි කොච්චර කිව්වත් මට මේ මමත්වයේ සෑහෙන තුනී වෙලා කියලා අපි හිතන පතන හැම සිතුවිල්ලක පවා මමත්වයේ තියෙනවා. මට හිතෙනවා මම කරනවා මගේ බලාපොරොත්තු මගේ කියලා අපි කරන කියන හැම දේ තුළ මේ මමත්වය එහෙම නැත්නම් මේ මගේ කියන ආකල්පය අපිට තියෙනවා. පොඩ්ඩක් නතර වෙලා හිතලා බලන්න. මට මේක අහන් ඉන්න ඕනේ නෑ කියලා හිතෙන්නේ මට කියන දේ තියෙන නිසා. මේ අපි හිතන පතන හැම තැනකම මම කියන කෙනා ඉන්නවා. ඒ ආත්ම ස්වභාවය අපි ගන්න මේ ලෝකේ ආත්ම ස්වභාවයකි. ඒක තමයි සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ දකින විදිය. කවුරු හරි බැන්නොත් මට බැන්නා. තේරෙනද? කවුරු හරි දඟද තමන්ගේ දරුවෙක් දඟ වෙනවනම් අනේ මගේ ළමයා දඟයි. අපිට අල්ලපු ගෙදර ළමයා දඟ වුණාට එච්චර දුකක් උපදින්නේ නෑනේ. ඒ වුණත් මගේ ළමයා දඟ වුණාම අපිට දුකයිනේ. හරි ලස්සන උදාහරණේ ධර්මයි පුරාවටම තියෙන්නේ. ඒ නිසා මේ ගොඩාක් දේවල් ඔයගලන්ට නිකන් මෙහෙම ඉඳගෙන කල්පනා කරන්න පුළුවන් මේ මගේ ස්වභාවයෙන් ගත්ත නිසාවෙන් තමයි අපිට මේ දුක කියන එක හටගන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා වදාන උන්වහන්සේගේ මුළු දේශනාව තුළම මේ ඇවිල්ලා මේ සම්මුතිය තුළ මේ දේවල් වෙන ආකාරය. නමුත් අපි දැන් ඇත්තටම සම්මුතිය ඇත්තනම් අපි මේ හොයන සැප අපිට ලැබෙන්න එපායි. මොකද ජීවත් වෙන හැම සත්ත්වෙක්ම සැප කැමැත්තෙක්. සියලු දෙනාම සැප කැමැත්තෙක්. සියලු දෙනාම සැප බලාපොරොත්තු වෙනවා. නමුත් ඇයි මේ සැප ලැබෙන්නේ? ඒක හේතුව තමයි මේ අපිට පේන ලෝකේ නෙමෙයි ලෝකේ. ඔබ නිකන් හිතන්න අපිට ධර්මයේ චුට්ටකට පැත්තකින් තියන්නකෝ. මේ තාක්ෂණයත් එක්ක අපි දන්න දේවල් ටික පොඩ්ඩක් හිතන්න. දැන් අපි හිතනවා දැන් අපේ මේ අත පිරිසිදුයි කියලා හිතන්නකෝ. අපිට පේනවනේ අත දිහා බලලා. දැන් ලයිට් නම් නෑ මේ පළාතේ කොහෙවත්. කාට හරි ගෙදර තියෙනවා නම් ලයිට් නැත්නම් ෆෝන් එකේ එළියට හරි බලන්න අපි කියනවා මේ මගේ අල්ල පිරිසිදුයි කියලා. ඒ මගේ ඇහැමට කියන දේ. නමුත් අපි මෙතෙන්ට අන්වීක්ෂයක් දාලා බැලුවොත් එහෙම නැත්නම් ඊට වඩා බොහොම ප්‍රබල අන්වීක්ෂයක් පාවිච්චි කරොත් අපිට මේ අල්ලේ ඉන්න දහසකුත් විස බීජ පේනවා. එතකොට මුලින් කිව්වා අපි පිරිසිදුයි කියලා පස්සේ අපිට නොපෙනෙන දේ පේනවා. ඉවත් එහෙමනේ සත්තුන්ට බලන්නකෝ. දැන් මේ වෙලාවේ මේ මම ඉන්න තැන හරි නිහඬයි. නමුත් අතරින් පතර ඔයගලන්ට උනත් ඇහි බල්ලෙක් බුරනවා. මොකද මට දැනෙන නිහඬියාව නෙමෙයි බල්ලට දැනෙන්නේ. ඒතකොට අපේ මේ ඉන්ද්‍රියන් හොඳට මතක තියාගන්න. ඉන්ද්‍රියන් ගොඩනගන ලෝකේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂයි. ඒතර අපේ චක්කු විඤ්ඤාණය අපේ ඇසට සාපේක්ෂයි. නමුත් අපේ ඇසට හැමදේම පේන්නේ අපේ සෝත විඤ්ඤාණය අපේ කනට සාපේක්ෂයි. නමුත් අපිට හැම දෙයක්ම ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඔබට තේරෙනව නේද මේ අපි ගොඩනගා ගන්න ලෝකය අපේ මේ සාමාන්‍ය දැක්ම යථාර්ථය නෙවෙයි. අන්න ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා අපිට මේ යථාර්ථය කියලා දීලා මුලින් මේ යථාර්ථය අපි තුලින් දකින ආකාරය කියලා දෙන එක තමයි බුදු කෙනෙක්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේ නමට යථාර්ථය අවබෝධ වුණා තනිවම.
නමුත් ඒ ක්‍රමවේදය කියලා දීමට අවශ්‍ය කරන ඥාන සම්ප්‍රයුක්ත ධර්ම උන්වහන්සේ ළඟ පාරමිතා බලය අනුව පිහිටන්නේ නැහැ. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් අපිට නොපෙනෙන යථාර්ථය උන්වහන්සේ හරීම ලස්සනට අපූර්වට ප්‍රකාශ කරලා ඒ යථාර්ථය අවබෝධ කරගන්න ආකාරය අපිට ක්‍රමවේදය කියලා දෙනවා. එතකොට විදර්ශනාව කියලා කියන්නේ අපි සාමාන්‍ය ලෝකේ දකින ආකාරයට නැතුව ලෝකේ විශේෂ ආකාරයට දැකීමයි. තේරුණා නේද? වෙනස් ආකාරයට දැකීමයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව දැකීමයි. තේරුණා නේද? ඔන්න ඔතන තමයි විදර්ශනාව එහෙම නැත්නම් විපස්සනාව කියන එක අපි අඳුන ගන්න ඕනේ ඔන්න ඔය ආකාරයටයි. ලෝකයේ සාමාන්‍යයෙන් දකින ආකාරයට නොවේ මෝහයෙන් අවිද්‍යාවෙන් නොව ධර්මය තුලින් විද්‍යාව උපදවන ආකාරයේ මෝහය දුර්ලන ආකාරයෙන් දකිනවා. දැන් එතකොට අපි දකින්නේ හරි දේද? ඊළඟ ප්‍රශ්නේ. හරි එතකොට වෛද්‍යතුමනි කෙනෙක්ට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේ හරි දේද? මේ දේ දැකලා ඔබට හරි දේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කෙනෙක්ට හිතන්න පුළුවන් නේද? ඒකට ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ලෞකික බුද්ධියනොත් අපි දන්න සාමාන්‍ය බුද්ධියනොත් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ටිකක් පැත්තකට වෙලා කල්පනා කරොත් තේරෙනවා ඔව් මේක නිකන් ඒ වගේ තමයි කියලා. තේරෙනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ ජීවිතය අපි අනිත්‍යයි මරණයෙන් කෙලවර වෙනවා කියලා කවුරු හරි කිව්වොත් අපිට තේරෙනවනේ ඇත්තනේ. මේ ලෝකේ සදාකාලික ජීවත් වෙන කිසි කෙනෙක් නෑනේ. කෙනෙකුට කිව්වොත් දැන් මේ සංසාර ගමනක් තියෙනවා කියලා කෙනෙකුට වාඩි වෙලා කල්පනා කරොත් නේද? කොහොමද ඔයගොල්ලන්ට හිතෙන්නේ සංසාර ගමන ඇත්තද කියලා? නිකන් කෙනෙකුට chat එකේ ගහන්න පුළුවන් නම් කවුරු හරි කිව්වොත් මේ මරණයෙන් පසු උප්පත්තියක් තියෙනවද? අපිට කොහොමද මේ ආත්මෙ ඉඳගෙන මේක කල්පනා කරන්න පුළුවන්? උත්තරයක් දෙන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් අපිට පෙර භවයක් තිබුණා ඇත්තද? ඔබ කොහොමද ඒක විශ්වාස කරන්නේ? ඔබට දෙන්න පුළුවන් උත්තරය මොකද්ද? උගත් බුද්ධිමතෙක් ඇහුවොත් අපි හිතමුකෝ අන්‍ය ලබ්ධිකයෙක් අන්‍ය ආගමේ කෙනෙක් ඔයගොල්ලන්ගේ කියනවනේ මේ සසර ගමනක් කියලා. ඔබට පුළුවන් ද ඔප්පු කරන්න සසර ගමනක් තියනවද කියලා? මොකද ඔබට දෙන්න තියෙන පිළිතුර? chat එකේ දාන්න අපි සාකච්ඡාව ඉවර වෙලා කතා කරන අපි අද මාතෘකාවට ඉච්චර ගැලපෙන්නේ නැති නිසා. මොනවද වෙන්නේ සසර ගමන තියනවද කියලා ඇත්තද කොහොමද? හොඳ ප්‍රශ්නයක්. කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිකන් අපිට ලෞකික බුද්ධියනොත් අවබෝධ කරගන්න පුළුවන්. කල්පනා කරලා පැත්තකට වෙලා. දෙවෙනි දේ තමයි මේ දේ පුරුදු පුහුණු කිරීම තුළින් මට ලැබෙන දේ. ඉතින් ලැබෙන දේ අනුව මට ජීවිතයේ ලෝක යථාර්ථය තේරෙනවා. වැටහෙන්නට පටන් ගන්නවා. ලෝක යථාර්ථය වැටෙනකොට මගේ ගැටීම, මගේ ආසාව, තෘෂ්ණාව දුරුලීම තුළින් මට සැනසීම කියන එක ඉපදෙනවා. ඒ නිසාම තමයි මේක එන්න බලන්න ඒහි පස්සෙකයි ධර්මය පුරුදු වෙනකොට පුරුදු කරනකොට ඒ ප්‍රශ්නේ කිසිම කෙනෙක් මේ ධර්මය වඩපු කිසිම කෙනෙක් ඒ ප්‍රශ්නය අහන්න විදියක් නැහැ. මොකද ධර්මයේ වැඩිම තුළින් අපිට සත්‍ය අවබෝධ වෙන නිසා අපි එය අත්දකින නිසා දැන් පොඩි උදාහරණයක් හැටියට දැන් අපි හිතමුකෝ වෙන භාවනාවක් කියලා වෙන අන්‍ය ආගමක තියෙනවනේ භාවනා. අපි හිතමුකෝ මොනවා හරි Hindu සංස්කෘතියේ තියෙන භාවනාවක් කවුරු හරි කියන ඔබට ඕම් කියන શબ્දේ වඩන්න කියලා දිගටම ඕම් කියලා. තව කෙනෙක් කියන ඔබට මේ ජීවිතය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න කියලා. එහෙම නැත්නම් අපේ ශුෂ්ක විදර්ශනාවේ අපේ භාවනා වාක්‍ය වඩන්න ගත්ත කියමුකෝ. එතකොට මොකද වෙන්නේ? ඒක කෙනෙක් අවංකවම ඒ දෙක වෙන වෙනම වැඩුවොත් ඔබට තේරෙයි ඕම් කියලා ලැබෙන දෙයට වඩා මේ විපස්සනාව පුරුදු කිරීම තුළින් ලැබෙන දේ මහත්ඵලයි මහානිසංසයි. ඒ යථාර්ථවාදී ඒ ඊ타ත්ම ප්‍රායෝගිකයි. ඒක තමයි මේ ධහම සත්‍යයි කියලා අපිට නිවැරදිව දැනගන්න තියෙන ක්‍රමය. කෙනෙකුට සැකයක් තියෙනවා මේ විපස්සනා ක්‍රමය නිවැරදිද කියලා ඉන්න වඩන්න. කෙනෙකුට සැකයක් තියෙනවා මේ ආත්මේ මාර්ගඵල ලබන්න පුළුවන්ද බැයිද කියලා එන්න වඩන්න. වඩන්න මේ මාර්ගය ඔබට කිසි කෙනෙක්ගෙන් අහන්නේ නැතුව ඒ ප්‍රශ්නේ ඔබට ජීවිතයෙන්ම මේ ආත්මයෙන්ම ඔබට අත්දැකලා නිවනින්ම නිවෙන්නට පුළුවන්. කෙලෙස් ගිනි නිවිලා යන්නට පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න.
මේක කලබලෙන් දුවන රේස් එකක් නෙමෙයි. හැමෝටම ඕනේ මේ ෂණික ක්‍රම. මේ ෂණික ක්‍රම වලට ගිහිල්ලා තමයි මේ ධර්ම විකෘති වලට මිනිස්සු අහුවෙන්නේ. කවදාවත් මේ භාවනාවෙන් නිවන් දකින්න බෑ කියලා හිතලා වෙන ක්‍රමවලට ගිහිලා හොඳට මතක තියාගන්න. ඒ මිනිසුන්ගේ ජීවිත අඳුරින්ම කවදාවත් මේ දහමේ සැනසීමේ ඒගොල්ලන්ගේ ජීවිත තුල නැති ආකාරය දකින්න. ඔබ දන්නවා විවිධාකාර ධර්ම විකෘති වෙලා යනවා. මේ මම ළඟදි දවසක සමා වෙන්න මේ කියනවට තාමත්ම ප්‍රසිද්ධ ධර්ම විකෘතියක් පිටිපස්සේ ගිය ස්වාමින් වහන්සේ නමක් අපි ළඟට උපදේශනයට ආවා. අවසානයේදී මේ දහම වැරදි විදියට මේ විකෘති විදියට මේක පුරුදු කරලා උන්වහන්සේට විෂාදිය කියන රෝග ලක්ෂණ මතුවෙලා. උන්වහන්සේ පීඩා විඳිනවා. ඇයි මේ තථාගත ධර්මය විකෘති විදියට අපි වැළඳගත්තොත් අපිට අත් වෙන්නේ සැනසීම නෙමේ තවත් කබලෙන් ලිපට වැටීමක්. ඒකයි අපේ ධම්මවිජය ස්වාමින් වහන්සේ වැනි මේ ත්‍රිපිටක ධර්මයේ අනුව මේ භාවනාව කියලා දෙන ඒ උතුමන් වහන්සේ නමක්ගේ ඒ පියවර අපි ගන්නට ඕනේ මනින්නට ඕනේ යන්නේ නිසායි. හොඳයි. එතකොට කොහොමද අපි ලෝකයේ දකින්නේ විනිවිද දකින්නේ? ඒක තමයි තථාගත දේශනාවේ සඳහන් වෙන්නේ. මේ පොඩ්ඩක් සැලකිල්ලෙන් මේක දිහා බලන්න. හැමෝම මෙතෙන්ට තමන්ගේ රූපේ හිතින් මවා ගන්න. මේ ඉන්නේ මම. බුදුරජාණන් වහන්සේ මේ මමයි කියන කෙනාව බෙදලා වෙන් කරනවා. ඔබ දන්නවා ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න ලේසි බෙදලා වෙන් කළාට පස්සේ. මේ මම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට යථාර්ථවාදී ලෙස එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් සම්මුති ලෙස නෙමෙයි. සම්මුතිය ඔබ මම ඇත්ත මේ සම්මුතියේ මම කතා කරන ඔබ අහන් ඉන්නවා ඔබට දැනෙනවනේ හිතෙනවා මේ ඔක්කොම අපි සම්මුතියේ ඉන්නේ. නමුත් අපිට නොතේරෙන නොදැනෙන දෙයක් නොදන්න දෙයක් උන්වහන්සේ දේශනා කරන මොකක්ද? මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි භෞතිකමය ස්වභාවයෙන් අපිට ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප ධර්මතාවයක්. ඒ වගේම තමයි මෙතන පුද්ගලයාගේ තව කොටසක් තියෙනවා. ඒක තමයි මානසිකමය නාම ධර්මතාවයක්. මෙන්න මේ නාම සහ රූප කියන දෙකේ සංකලනයක් තමයි සත්‍යය එහෙම නැත්නම් මේ මම කියලා පනවන්නේ. මේක දෙකක්. එතකොට මේ රූප ධර්ම උන්වහන්සේ තවත් කොටස් හතරකට කඩනවා ධාතු වශයෙන්. මේ ධාතු කියලා කියන්නේ දෙයක් කඩන්න පුළුවන් කඩාගෙන ගිහලා අන්තිමටම අපිට ඉතුරු වෙන පොඩිම සියුම්ම ස්වභාවය. මේක ස්වභාවයක් හොඳට මතක තියාගන්න. ස්වභාවයක් ඉංග්‍රීසි භාෂාවේ කියන්නේ ක්වොලිටි එකක් කියලා. මේක හැටියක් මතක තියාගන්න. ස්වභාවයන් ඕනෑම ඝන දෙයක් ඒකේ සංකලනයක් තියෙනවා. ඒකේ තියෙන ස්වභාව ආකාර හතරක්. ඝන ද්‍රව්‍ය වල පවතින ආකාර හතරක් තියෙනවා. ඒක තමයි තද ස්වභාවය, පඨවි කියලා කියනවා. මේක තද ස්වභාවය. හොඳට තේරුම් ගන්න. සංකීර්ණ කරගන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ ටක් ගාලා දාන්න. තද ස්වභාවය. සාමාන්‍යයෙන් අපිට අතින් අල්ලනකොට දැනෙන තද ස්වභාවය. ඒක තමයි තද ස්වභාවය. නැත්නම් ඝන ස්වභාවය. අනිත් එක තමයි මේ ඝනා යන දියරමේ ස්වභාවය. දියරමේ ස්වභාවය. අනිත් තමයි මේ හමන වායු ස්වභාවය සහ දැනෙන දහණය වෙන තේජෝ ස්වභාවය. උණුසුම. ඔන්න ඔය ආකාර හතරකින් තමයි මේ රූප ධාතු රූප කොටස් හැදිලා තියෙන්නේ. මේ රූප ධර්මතා හැදිලා තියෙන්නේ රූප කියලා කිව්වම මේක මේ සිංහල රූප නෙමේ පාලි රූප කියලා කියන්නේ. නමුත් අපිට මේ භෞතිකමය ස්වરૂපයෙන් තියෙන දේවල් හැදිලා තියෙන්නේ මේ සංඝටක හතරේ සංකලනයක් හැටියට. නමුත් එක එක වස්තු වල එක එක සංඝටක ස්වභාව වැඩි වශයෙන් ඉදිලා පවතිනවා. අපි වතුර ගත්තාම වතුරේ ආපෝ ස්වභාවය වැඩි. හැබැයි අනිත් ස්වභාවයනොත් තියෙනවා. දැන් වතුර අපි වාෂ්ප කරොත් වායු ස්වභාවයටපත් වෙනවා. වතුර සීතල කරොත් ඝන ස්වභාවයටපත් වෙනවා. එහෙම වෙන්නේ අර සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන වතුර වල අර ස්වභාව හතරම තියෙන නිසා. ඔයගලන්ට තේරෙනවද කියන දේ? එතකොට අනිත් හැම දෙයකම මේ ස්වභාවයන් හතරෙම සංකලනයක්. එතකොට ඒක මොනවද? ඒ ධාතු ස්වභාවය එක ඒවේ අඩු වැඩි වශයෙන් පවතිනවා.
ඒක හොඳට මතක තියාගන්න මේ කතාව. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති රූප කලාප කියලා. කලාප කියලා කියන්නේ මේ කොටසක් කියන්නේ. බෙදන්න පුළුවන් පොඩිම කොටසක් රූප කලාපයක් කියලා කියන්නේ. ඒ කලාප බෙදන්න පුළුවන් පොඩිම කොටස. රූප කලාප. පොඩිම කොටස ගන්න පුළුවන් පොඩිම කොටස අපි කලාපයක් කියලා. මේ කලාපය හැදිලා තියෙන්නේ ඒකේ තියෙන සුද්දාෂ්ටක කියලා සංකීර්ණ කරගන්න එපා. සංකීර්ණ කරගන්න එපා. ඒවා වැඩි හිතන්න යන්න එපා. ඔයගොල්ලන්ට ඔබ සුද්දාෂ්ටක ගැන දන්නවනම් ගැටලුවක් නෑ. දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. සංකීර්ණ කරගන්න එපා. දන්නවා නම් හොඳයි. දන්නේ නැත්නම් ඒත් හොඳයි. right. එතකොට අපි මේ කතා කරා අනිත් එක තමයි නාම ධර්මතා. මේ නාම ධර්මතා එක එක විදිහට කඩනවා. එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. මේවා එක එක ආකාරවලදී එක එක ක්‍රමවේදයන් වල එක එක අවස්ථාවලදී අර්ථ දක්වන එක. සරල සිංහල තේරුම දැනගන්න මේ ඔක්කොම මානසික ධර්මතා. කියන්නේ අපි අර අපි කිව්වේ මේ ඇතුලේ අපි හදාගන්න ටික අපි ඇතුලේ හැදෙන ටික තමයි මේ නාම ධර්ම. දැන් පොඩි උදාහරණයක් ඇටියට දැන් අභිධර්මයේ වශයෙන් මේවා චිත්ත චෛතසික හැටියට වෙන් කරනවා සියලුම නාම ධර්මතා. හරිද? ඊට පස්සේ මේ පංචස්කන්ධ විග්‍රහයේදී මේ නාම ධර්මතා වේදනා සංඥා සංස්කාර විඥාන හැටියට සැලකනවා. පංචස්කන්ධයේදී. මොනවද? වේදනා සංඥා සංස්කාර විඥාන හැටියට මේ නාම ධර්මතා බෙදලා වෙන් කළ මේ සංස්කාරය කියන්නේ නාම ධර්මතාවන්ගේ මනෝ සංස්කාර. එතකොට සංඥා වේදනා සංඥා මනෝ සංස්කාර විඥාන. ඒ විදිහට නාම ධර්මතාව තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ නාම කොටසේදී රූප භාවනාව ඉවර කළ නාම කොටස වඩනකොට මේවා අපි ඉන්ද්‍රිය ආයතන අනුව චක්කායතනය අනුව චක්කු විඥානය. සෝත ආයතනය අනුව සෝත විඥානය. කොහොමත් ආයතන අනුවත් පැහැදිලි කරනවා. මේව දැම්ම හිතන්නට එපා. දැනට සරලව තේරුම් ගන්න. මේවා ඔක්කොම නාම කියලා කියන්නේ මානසික ධර්මතා. එතකොට සත්‍ය කියලා කියන්නේ භෞතික මේ ස්වභාවයක් තුළ මානසික ධර්මතාවයක්. එහෙම නැත්නම් අපි කියනවා මේ හිතක් යෙදිලා. එතකොට භෞතික මේ ස්වභාවය ප්ලස් මානසික ස්වභාවය තමයි සත්වයා කියලා කියන්නේ. තේරුණේද? ඕනෑම සත්‍යයක් පනවනකොට මේ දෙකේ සංකල්පයක් තමයි අපිට තියෙන්නේ. තේරුණා? එතකොට අපි ශුෂ්ක විදර්ශනා කොටස තුළ වෙන්නේ මේවා එක එකට බෙද බෙද බලනවා. ඇයි අපි බෙදන්නේ? මම කියන පැහැදිලි කිරීමක් කරනවා. මේකට ලස්සන උදාහරණයක් මට හම්බුණා රේණුකාණී චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොතේ. හරි? මම මේක තව ටිකක් හැඩ වැඩ කරලා කියන්නම්. නිකන් සාමාන්‍ය මේ මොනවා වගේද පේන්නේ. මේක මොකක් වගේද පේන්නේ. මම මේකට සූර්යාලෝකය දාන්න පොඩි කාලේ 3 වසරේ ඉඳන් ඇඳා වගේ. මේක කන්දක් වගේ පේනවනේ. සමහරවිට සමනල කන්ද වගේ පේනවා. මේ දවස්වල මේ සිරිපාද වගේ. දැන් මේක කන්ද කියලා කියනවා. මේ කන්ද කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි විසින් පැනවීමක්. කියන අපි විසින් දාගත්ත නමක්. ඇත්තටම මෙතන කන්දද කියලා කෙනෙක් මේක දිහා නිකන් විනිවිද දකින්න උත්සාහ කරනවා. නිකන් අපි හිතන්නකෝ විනිවිද දකින්න උත්සාහ කරනවා. අපි මේක හිතන්නකෝ අපි ඊට අමතක කරනකෝ අපි නිකන් හිතන්නකෝ නිකන් වැලි කන්දක් කියලා. උන්වහන්සේගේ උදාහරණේ අපිට ඈතට මේක කන්ද කියලා පෙනුනට ළඟට ගිහිල්ලා බලන්න. මේක අපි පනවපු දෙයක්. ළඟට ගිහිල්ලා බලනකොට මේක අපිට අහුවෙනවා වැලි. මේ වැලි කන්ද ගැන කතා කරනවා. හොඳයි අර ගම නෙමෙයි හොඳ. වැලි කන්ද කියලා හරි යුද්ධ කාලේ හරියට කතා වුණා. මේක බලනකොට අපිට අන්තිමේදී පොඩියට බැලුවොත් වැලි කැට. පොඩියට මේකේ කොටසක් ගත්තොත් වැලි කැට තියෙනවා. ඇත්තටම මෙතන තිබුණේ මොකද්ද? වැලි කැට ටිකක් එකතු වෙලා. හැබැයි අපි ඒකට පැනෙව්වේ කොහොමද? අපි ඒක දැක්කේ කොහොමද? කන්ද කියලා. ඇත්තම ස්වභාවය මොකද්ද? වැලි කැට ටිකක් එකතු වෙලා. ඇත්තටම තියෙන්නේ වැලි කැට. නමුත් අපි කිව්වේ කන්ද කියලා. ඔය සිද්ධාන්තයමයි සත්වයා කියලා කියනකොට අපි එක එක නම් වලින් හැඳින්වුවට රයිට් අපි වගේ අම්මගේ නම පුතාගේ නම තාත්තගේ නම ඔයාගේ නම අපි මේ පැනෙව්වට ඇත්ත යථාර්ථය වෙනස්. ඒ යථාර්ථය තේරුම් ගන්න එක තමයි අපි මෙතෙන්දි කරන්නේ.
මේක අපි කඩලා බලනකොට අපිට වැලිකට පේනවා. ඒතර මේ වැලිකට කියලා තීරුම් ගත්ත කෙනාට කන්ද නිසා ඇතිවෙන දුක ඇති වෙන්නේ නැහැ. මොකද කන්ද නිසා ඇතිවෙන දුක ඇති වෙන්නේ නැහැ. එතකොට මොකද එයා දන්නවා මෙතන කන්දක් නෙමෙයි තියෙන්නේ වැලිකට ටිකක් විතරයි කියලා. එතකොට අපි හැදෙන හැම දුකක්ම හැදෙන්නේ මේ ආත්ම දෘෂ්ටියෙන් ගත්තාම. අවිද්‍යාවෙන් ගත් කල තමයි අපි තෘෂ්ණාවෙන් බැඳෙන්නේ. යථා ස්වභාවයේ තේරුම් ගත්තාම තෘෂ්ණාවෙන් බැඳීම නැති වෙනවා. හතර මතක තියාගන්න. මුලින්ම අපි බෙදලා බලන්නේ මේ කොහේවත් තියෙන දෙයක් නෙවෙයි. අපේ මේ ශරීරයේම තමයි අපි බෙදලා බලන්නේ. මොකද ඇත්තටම අපි පනව ගන්න ලෝකේ තියෙන්නේ කොතනද? මේ බඹයක් පමණ වූ ශරීරය තුල නිසා. මේ බඹයක් පමණ වූ ශරීරයත් එහි ක්‍රියාකාරීත්වයත් කායික සහ මානසික ක්‍රියාකාරීත්වයත් අවබෝධ කරගත් කල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පරම අර්ථය නැත්නම් පරමාර්ථ ස්වභාවයෙන් අවබෝධ කරගත් කල ජීවිතේ අපි විඳින දුක් රැස නැති වෙලා යනවා. තෘෂ්ණාව ප්‍රහාණය වෙන නිසා, අවිද්‍යාව දුරු වෙන නිසා. විද්‍යාවේ ධර්මාලෝකය, ප්‍රඥාලෝකය අවදි කරගත්ත නිසා. එතකොට මේ විපස්සනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. නිවන් දකින ඒකායන මාර්ගය වෙන්නේ අන්න ඒ නිසා. එතකොට අපි සසර මේ ඔබ මේ දක්වන ආයෝජනය මේ ඉවසීමෙන් අහගෙන ඉන්න ටික හොඳට මතක තියාගන්න. අනන්ත සංසාරේ ඔබට මේ ආත්මේ මේ සසර ගමන කෙලවර කරන්න බැරි වෙලා හරි බැරි වුණා. ඒ මම බැරි වෙලා හරි බැරි වුණොත් කිව්වේ අවංකවම පුද්ගලෙක් අවංකවම බුද්ධ ශ්‍රාවකෙක් මේ දේ පුරුදු පුහුණු කරනවා නම් මේ සසර ගමන මේ අත් භවයේදීම නතර කර හැකි වෙනවා. එහෙනම් ඒ නතර කර ගන්නා ආකාරය ඔබ ළඟට ඇවිත් තිබියදී ඒ නතර කර ගන්නා ආකාරය ඔබට පැහැදිලිව අසෙන්නට දකින්නට වඩන්නට පුළුවන්කම තිබියදී ඇයි ඔබ තවත් බලා සිටින්නේ? අනන්ත බුද්ධ ශාසනවල අපි නොකරන ලද දෙයක් අපි ආයාසයෙන් උනන්දුවෙන් යුතුව අපිට ඇති බාධක ජය ගනිමින් අපි මෙය වැඩි යුත්තේ ඇයි මෙය වඩන්න සුදුසු කාලය බුද්ධෝත්පාද කාලය අපිට ලැබී තිබෙන නිසා වෙනමයි. ඒ නිසා මේ සසුනේ නියම ප්‍රයෝජනෙ ගන්න නම් විතර මතක තියාගන්න. මෙය ලස්සන්ට වැඩි යුතු වෙනවා. එතකොට මෙන්න මේකේ හොඳට මතක තියාගන්න අපි පළවෙනි කොටසේ පළවෙනි පියවරේ අද දවසේ බෙදා බලන්නටයි යන්නේ. යථාර්ථයේ විනිවිද දකින්නට යන්නේ. අපි මේ රූප කොටසේ අපි මේ පඨවි ධාතුව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නටයි යන්නේ. කුමක් පිළිබඳ අවබෝධයක් ලබා ගන්නටද? පඨවි ධාතුව පිළිබඳ අවබෝධයක් ලබා ගන්නටයි යන්නේ. ඉන් පසුව ඊළඟට අපි කරන්නේ කොමක්ද? මේ ශරීරය තුළ පඨවි ධාතුව තිබෙන බව අප විසින් තේරුම් ගත යුතු වෙනවා. අප විසින් තේරුම් ගැනීමයි මේ භාවනා කමඨහන තුළ මානසිකාර කිරීම තුළින් අපි සිදු කරන්නට යන්නේ. මම පැහැදිලි කරලා දෙන්න කොහොමද මේ මානසිකාරයක් කිරීම තුළින් අපි යථාර්ථයක් අවබෝධ කරගන්නේ කියලා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි දේ තමයි පළවෙනි. මොකක්ද මේ පඨවියේ කියලා කියන්නේ? පඨවි කියන වචනය පාලියෙන් සමාන කරාට පොළවට මතක තියාගන්න ධාතු වශයෙන් අපි ගත්තා. ධාතු වශයෙන් ගත්තා. එහෙම නැත්නම් ස්වභාවයක් හැටියට ගත් කල පඨවි කියලා කියන්නේ තද ස්වභාවය. පඨවි කියලා කියන්නේ මොකද්ද? තද ස්වභාවය. ඒ ඔබට දැනෙන දෙයක්. ඒ දැනෙන දෙයක්. හොඳට මතක තියාගන්න මේ ඉන්ද්‍රියන්ගෙන් ඔබට ගෝචර කරගත හැකි ස්වභාව මේවා. දැන් අපි පරමාර්ථ ධර්ම කියලා ගත්තාම right චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා සතර ආකාරය. ඒ මේවා පරමාර්ථ කියලා කියන්නේ ඇත්තටම පවතින නිසා. ඇත්තටම මේවා පවතින. ඒතකොට මේ රූප ධර්මයන්ගේ මේ පටවි ස්වභාවය ඔබට දැනගන්නට පුළුවන්. තදයි. දැන් මේක බලන්න දැන් ඔබ ගලක් අතට ගන්න පටවි ස්වභාවය අධිකයි. ඔබ ඔබේ
නියපොත්තක් ගන්න. මම දතර පොඩි තට්ටුවක් දාන්න. ඔබේ දතට රිදෙනවා රිදෙනවා නම් ඩෙන්ටිස්ට පෙන්නන්න. තද ගතියයි. පටවි ස්වභාවය කියලා කියන්නේ තද ගතිය. ඔබ ගහක කඳක් අල්ලන්න, ගල් තලාවක් ගන්න. හොඳට ස්පර්ශ කරන්න තදයි. කකුලෙන් කලන්න තදයි. අතින් ඔලු කට්ටර ගාන ටික් 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 ගාලා තදයි නේද? තදයි. තද ස්වභාවයක් මේක. මේක දෙයක් නෙමෙයි. සමහර භාවනා කමතහන් වල මම අහලා තියෙනවා මේ පස් වගේ කියන වචනෙත් පාවිච්චි කරනවා. නෑ. පස් වල පටවි ධාතුව දෙකයි. තේරෙනවද? පටවි ධාතුව කියලා කියන්නේ පස් නෙමෙයි. මේක ස්වාමීන් වහන්සේ තාමත්ම සියුම් ලෙස පැහැදිලි කර දේශනාව අහන්න. දැන් පටවි ස්වභාවය මම පොඩ්ඩක් chat එකට එන්න. පටවි ස්වභාවය නොපෙනෙන කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. පටවි ස්වභාවය නොපෙනෙන කෙනෙක් නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. පටවි ස්වභාවය නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. හැම දිනාටම මේ පටවි ධාතුවේ ස්වභාවය අවබෝධ වෙන්න ඕන. හැමෝටම තේරෙනව නේද? දැන් වැටහෙනව නම් පොඩ්ඩක් නිකන් වැටහෙනවා කියලා කවුරු හරි එක්කෙනෙක් කියන්න. පටවි ස්වභාවය තද ගතිය වැටහෙනවද කෙනෙක්ට? තද ගතිය වැටෙනවා. රයිට්. හරි තේරුණා. හරි කෙනෙක් තිබුණා. ඇති. රයිට්. එතකොට මේක මුලින් මේක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න නැතුව හරි බොහොම ස්තුතියි. මේක පිළිවෙලට ඒක තේරුම් ගන්න නැතුව මේ ශරීරයේ හැදිලා තියෙන දේවල් පටවි ස්වභාවය තේරුම් ගන්න බෑ. මේ තද ගතිය තේරුම් මේක ඇවිල්ලා හැටි දේවල් වල හැටි. දැන් මේක තවත් මම උදාහරණයක් ගන්න. දැන් අපි දන්නවනේ දියරේක හැටි වතුරේ හැටි අපිට තේරෙන මොනවද? පොඩි කාලේ ඔයගලන්ට 6 වසර විද්‍යාවේදී මේක උගන්වනවා. ජලයේ ස්වභාවය මොකද්ද? ජලය ගන්නා බඳුනේ හැඩය ගන්න. ඒ වතුරේ හැටි. ගන්නා බඳුනේ හැඩය ගන්නවා ජලය. වීදුරුවකට දාපුවම වීදුරේ හැඩය ගන්නවා. භාජනයකට දාපුවම භාජනයේ හැඩය ගන්නවා. ඒ ඇවිල්ලා වතුරේ හැටි. ඒ වගේ මේ පටවි ස්වභාවයේ ඝන ඉව හැටි තමයි මේක තදයි. හොඳට මතකද? තදයි. එතකොට අපේ මේ ශරීරය මම ආයි අපේ මාතෘකාවට යමු. අපේ රූපේ මම හොයාගෙන යන් අපි මම රයිට්. මේ පටවි ස්වභාවය දැන් අපිට තේරුණා. ඒක හරි. එතකොට මේ මම කියලා මම පනවගත්ත දේ තුල දැන් කණ්ණාඩි ඉස්සරහට පේන මම. ඒ තමයි හරියට නිකන් කන්ද වගේ. දැන් මේ අපි කන්ද වගේ නම දාගන්න මෙතෙන්ට. මම දාගන්නවා ගයාන් කියලා. හරිද? මේ ගයාන් කියලා මට වීදුරුවෙන් එහෙම නැත්නම් කණ්ණාඩියෙන් පෙවුනට මට අතපත ගාලා මම මේ පනව ගත්තට මේක මං සම්මුතියෙන් මගේ ඉන්ද්‍රියන්ගෙන් පනවගත් එකක්. නමුත් මේක යථාර්ථය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ගයාන් කියන මේ රූපය තුල තියෙන මේ තද ගතියෙන් හැදුණු දේවල්. තද ගතියෙන් හැදුණු දේවල්. හරියට දැකලා තියෙනද පොඩි ළමයිගේ බිල්ඩින් බ්ලොක්ස්. දැන් බිල්ඩින් බ්ලොක්ස් වලින් හිතන්නකෝ ගෙයක් හැදුවා කියලා. රයිට් අපි ආශා අපේ ළමයි හදපුවා අපි කියනවා ලස්සන ගෙයක් හදලා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ගේ දිහා බලන්න මේ කියන්නේ බිල්ඩින් බ්ලොක්ස් එක දිහා. ඒතකොට එක බිල්ඩින් බ්ලොක්ස් එක වර්ගයක බිල්ඩින් බ්ලොක් එකක් තමයි මේ පටවි කියලා කියන්නේ. රයිට් මේ පටවි ස්වභාවය අපේ ශරීරයේ අංග 20ක තියෙනවා. අපේ ශරීරයේ කොටස් 20ක තියෙනවා මේ පටවි කියන ස්වභාවය. මේකේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාව බලන්න අපිව ලස්සන්ට පිළිවෙලට මේක කියලා දෙනවා මෙනෙහි කරන්න. පිළිවෙලට. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පිළිවෙල උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි අනුගමනය කරන්න ඕනේ. ඔක පිළිවෙල පය පැන්නොත් වැඩේ කරගන්න බෑ. දැන් අපි උදාහරණ කරනවා කවුරු හරි කේක් එකක් හදන්න යනවා. හරි කේක් හදන අය ඉඳන් මුලින්ම මොකක්ද ඉස්සෙල්ලාම කරන්නේ? මොනකද්ද කරන්න ඕනේ? දන්නේ අපි හිතමුකෝ පිටි ටික හලා ගන්න ඕනේ. පිටි ටික හලා ගන්න ඕනේ. කේක් පිටි ටික දැන් නම් වෙනම මම හිතන්නේ කේක් පිටි කියලා තියෙනවා. පිටි ටික හලා ගන්න. පිටි ටික හලන්න නැතුව ඒ පියවර නැතුව කෙලින්ම පිටි ටිකට මාජරින් ටිකයි බිත්තර ටිකයි දැම්මොත් සමහරවිට කේක් එක හයියට අහු වෙනවා. හා නැද්ද? හපද්දි. අන්න ඒ වගේ තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට ගන්න බෑ මේ අනුපිළිවෙල අපි කැඩුවොත්. ඒ නිසා රයිට්. ඒතකොට පළවෙනි දේ තමයි පටිවි ස්වභාවය අවබෝධ කරගත්ත. දැන් මේ පටිවි ස්වභාවය අපේ ශරීරයේ හොඳට ප්‍රකට වෙන තැන් මොනවද?
බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඔළුවේ ඉඳලා පටන් ගන්නවා. කේසා කෙස්. මේ කෙස් දැන් හැමෝම අල්ලලා බලන්න මේ වෙලාවේ. කෙස් බලන්න තදට අහු වෙනවනේ. මේක දියරත් නෙමේ, වාතයත් නෙමේ, රස් නෙමේ. හරි හයයි. ඇද්දහම හොඳට හයියට තියෙනවා කෙස්. හයයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ කෙස් වලින් පටන් ගන්න. මේ ලෝකෙ විනිවිද දකින්න. ඊළඟට මම භාවනා කමටහනට එන්න කලින් මේ මානසිකාර්ය කරනවා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න ඕනේ. right? අපි පටන් ගන්න කෙස් වලින්. පටවි ස්වභාවය අපි පටන් ගන්න කෙස් වලින්. මානසිකාර්ය කරනවා කියලා කියන්නේ මොකක්ද? අපි මෙනෙහි කරනවා කියලා කියන්නේ අපි සතිය පවත්වනවා. කොහෙද සතිය පවත්වන්නේ? අපේ භාවනා වාක්‍ය තුල. භාවනා වාක්‍ය තුල. මේ භාවනා වාක්‍ය කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමේ. තථාගත ධර්මයේ. තථාගත ඉගැන්වීම තමයි භාවනා වාක්‍ය තුල තියෙන්නේ. ඇයි මේක අපි මනසිකාර කරනවා කියලා කියන්නේ මේක නැවත නැවතත් මෙනෙහි කරනවා. මෙන්න මෙතෙන්දී ටිකක් අපේ වෛද්‍ය විද්‍යාවේ පොඩි කෑල්ලක් දාලා මම මේක පැහැදිලි කරලා දෙන්න අවසර පතනවා. මේක ටිකක් ප්‍රායෝගිකව තේරුම් ගන්න. ඔබ දන්නවද ඉස්සෙල්ලාම ඔබ පාට ඉගෙන ගත්තේ කොහොමද කියලා? කොහොමද ඉගෙන ගත්තේ? ඔබ සාමාන්‍ය සම්මුති ජීවිතයේ පාට ඉගෙන ගත්තේ කොහොමද? ඔබ ඉස්සෙල්ලාම ඔබේ හෝඩියේ හරි මොන්ටිසෝරියේ හරි ගුරුවරයා හරි අම්මා හරි කියනවා මේ පුතේ රතු පාට රෙඩ්. අපි මොකද කියන්නේ? ඔව් රෙඩ් RED රෙඩ්. රයන්න තොයන්න රතු. අපිට කියලා දෙනවා. ඊට පස්සේ අපි ජීවිත කාලේ පුරාට මොකද? රතු තොප්පිය, රතු ළමයා, රතු හැට්ටේ අපි හැම තැනම නැවතත් මේක භාවිතා කරනවා. රතු කියලා. මුල් කාලේ ඔබට මතකයි සමහර මේ පාට වුවම දරුවන්ට මතකනේ. පොඩි ළමයි ඉන්න අම්මලා තාත්තලා ඉන්නවනම් අපේ ගෙදරත් ඉන්නවා. මතක සමහර මොකද්ද මේ පාට? කියලා කල්පනා කරනවානේ. පාට ඔලුවට එන්නේ. ඇයි භාවිතා කිරීම පරිහරණය කරලා මදි. සංඥාව හොඳට තහවුරු වෙලා මදි. එතකොට අපි අපේ සියලුම සංඥා ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය බද්ධයි. එතකොට අපි මේවා පරිහරණය කරලා තියෙනවා අනන්ත අප්‍රමාණ වාරයක්. අපි අපේ මොලේ තියෙන ස්නායු ඒ අනුව charge වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ අනුව ඒ රටාවට ගොඩනැගිලා තියෙන්නේ. දැන් ඕනේ වෙලාවක මම මේ පාට මොකද්ද මේ ස්ක්‍රීන් එකේ පේන කියලා ඔයගොල්ලන් ටක් ගාලා කියන්න බෑ රතු කියලායි. රතු දැකලා රතු පරිහරණය කරලා රතු දැන් කැවිලා තියෙන්නේ. එතකොට ඒ තුල තමයි මොලය පිළිගන්නා ස්වභාවයට පත් වෙන්නේ. නැත්නම් පොඩි ළමයින්ට අපි මේ ඔක්කොම ලෝකේ පනවලා තියෙන්නේ. සම්මුතිය කියලා පනවලා තියෙන්නේ. මේ මොනවද පුතේ බත්. මේ මොනවද පුතේ මේවා කන්න මේවා කෑම. කියන මේක රසයි සුවඳයි. මේ ඉන්නේ තාත්තා මේ ඉන්නේ අම්මා. ඇත්තටම අපේ අම්මා තාත්තා අපිට කියලානේ තියෙන්නේ පිට කෙනෙක්. ඔව් දන්නවද ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා හරියටම රෝහලේදී මාරු වෙන්න පුළුවන්. කවුරු හරි පුද්ගලයෙක් මගේ ළඟට ගිහිල්ලා කිව්වා මේ ඉන්නේ මම තමයි ඔයාගේ තාත්තා කියලා. එක කාන්තාවක් මට කිව්වා මම තමයි අම්මා කියලා. ඉතින් ඒක මම පිළිගෙන මම විතරක් නෙමෙයි අනිත් ගෙදර හැමෝමත් කියනවා. මගේ හිටපු සහෝදර සහෝදරියොත් කියනවා. ඒක නිසා මම ඒ දෙන්නට අම්මයි තාත්තා කියනවා නැද්ද? අපිට මේ ලෝකේ අම්මගේ තාත්තගේ ඉඳලා හැම දෙනාම පනවලා තියෙනවා. අපි පනවගෙන තියෙන්නේ මේ ලෝකේ. ඒ නිසා මතක තියාගන්න අපි මානසිකාර කිරීම තුළින් අර පනවන ලද දේ විනිවිද දකිනවා. එහෙම නැත්නම් අපේ බ්‍රේන් එක රීප්‍රෝග්‍රෑම් කරනවා. සාදු ලයිට් ආවා. සමහර පළාත් වලට ලයිට් එන්නේ. ඒ පනවන ලද දේ අපි නැවත යථාර්ථවාදීව යථාර්ථය මේකට කවන්න පටන් ගන්නවා. ආයි මේ යථාර්ථය අපි මේ මොලේට අපි මෙච්චර කල් පෙන්නුවේ වැරදි දේ පෙන්නුවේ සම්මුති දැන් අපි පරමාර්ථයේ තියෙන ඇත්ත පෙන්වන්න පටන් ගන්නවා. ඒකට තමයි මානසිකාරය කරනකොට මේ සතිය දියුණු කරගන්න නම් අපි ඒක ඒකාකාරී විදිහට කරන්න ඕනේ. ඒකාකාරී විදිහට ඒ කියන්නේ භාවනා වාක්‍ය right අපි හොඳට ඉගෙනගෙන භාවනා වාක්‍ය ගැටලු තියෙනවා. ඒවා විසඳගෙන ඒ භාවනා වාක්‍ය නැවත
හිතින් මෙනෙහි කරන්නට. මේ වැඩේ කරනකොට මුල් කාලේ හිත විසිරෙනවා. වෙන වෙන අරමුණු වලට යනවා. ඒකට අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඔබ දන්නවා සම්මා සති, සම්මා සමාධි, විමුක්ති ඥාන දර්ශන. එතකොට අපිට මේ සත්‍ය අවබෝධය වෙන්න යථාර්ථය ඇති වෙන්න නම් මේ සතිය පවත්ව ගන්න ඕනේ ඔබේ භාවනා වාක්‍ය තුල. ඒක වෙනවා මානසිකාර කරන තුල. එතකොට ඔබ භාවනා වාක්‍යයත් එක්ක ඒකාත්මික වෙනවා. සමාධිය භාවනා වාක්‍ය තුල ඇති වෙනකොට එතන ඔබට භාවනා වාක්‍යයෙන් ගම්ම්‍ය වෙන දේ ඔබේ මනසට ගෝචර වෙන්න පටන් ගන්නවා. ඔබේ මනස මේක ගෝචර කරගත්තට පස්සේ මේ නාම රූප පරිච්ඡේද ඥානෙ දවසක ඔබට ඇති වුණාට පස්සේ ස්වභාවිකවම පුද්ගලයා තුල ධාතුමේ ස්වභාවය ඔබේ මනස ඔබට කියනවා වෙන එකක් ඉස්සර වෙන්න කලින්. අම්මා බැන්න කියලා හිතට දුක එන්න කලින් අම්මා තුල තියෙන නාම රූප ධර්මතා ටික ඔබට වැටහෙන්න පටන් ගන්නවා. පුද්ගල ස්වභාවයක් විතර නෑ කියන එක નિરાයාසයෙන් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි ඔබ භාවනාව මේ භාවනාව හරියටම ඔබට වැඩුණද කියලා බලා ගන්න තියෙන දර්ශකය තමයි මේක નિરાයාසයෙන්ම වැඩෙන්න පටන් ගන්නවා. පුද්ගල ස්වභාවය નિરાයාසයෙන්ම මේ හිතන්න ඕනේ නෑ. નિરાයාසයෙන්ම අර බ්‍රේන් එකට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කියලා ඉතින් අපි මේ ඩොට් එක දැක්කහම රතුයි කියන එක નિરાයාසයෙන්ම එන්නේ. කවුරුත් දැන් කියන්න ඕනේ නැහැ මේ පාට මොකද්ද කියලා මං අහපුවම මෙතන ඉන්නේ 100 ගානම කියනවා මේක රතු කියලා. ඇයි අපි හැමෝගෙම මුලවල මේක નિરાයාසයෙන්ම කැවිලා. එතකොට අපි භාවනාව මානසිකාරය කරන්නේ ඇයි? ප්‍රඥාව වැඩිවීම පිණිස નિરાයාසයෙන්ම මේ දේ අපේ ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පැමිණීම පිණිස තමයි මේ මානසිකාරය කළ යුත්තේ. ඔයගලන්ට තේරෙනවද මොකද අපේ සතිය ඒ තරමටම දුර්වල නිසා අපි මේක වඩලා නැති නිසා මේ මාර්ගය නිසා හරිම සතුටු වෙන මේක ඔබ වඩන එක කල්යාණ මිත්‍රවරුනි මේ අනන්ත සංසාරේ ඔබ නිවන් දක්නා ජාති දක්වාම ඵල දෙනවා මේ හැම මානසිකාර කරත තත්පරයක් ගානේ ඔබ බුදුරජාණන් වහන්සේ සිදු කළ දේම උන්වහන්සේගේ අවවාදයටම ඔබ නතු වෙනවා. ඒ අවවාදයේ පිළිපැද්දා වෙනවා. ඔබ කළ යුතු දේ කරන ලද්දෙක් වෙනවා. සහෝදර මතක තියාගන්න හරිම දුර්ලභ අවස්ථාවක් මේක. ඒක නිසා මොන බාධක තිබුණත් මේක අතාරින්න එපා. මොන වැඩේ තිබුණත් මේක පස්සට දාන්න එපා. කොච්චර මේ තමයි ඔබේ ගැලවීම. මේ තමයි ඔබට හිමුණු අවස්ථාව. ඒ නිසා මේ අතාරින්නට නම් එපා. මේ අතහැරුණොත් මේ අවස්ථාව මගහැරුණොත් හොඳට මතක තියාගන්න. ඒ තරම්නම් අවාසනාවන්තයෙක් මට තවත් නම් හිතා ගන්නට බෑ. හොඳට මතක මේ සම්බුද්ධ ශාසනය තුළ මේ මග වරද්ද ගන්න එපා. සමහරු පිනට ඇලෙනවා. පින්කමක් කරන්න ගත්තාම අපි පිනට ඇලෙනවා. හොඳට මතක තියාගන්න. ඒ තුලත් පුඤ්ඤාභි සංස්කාර. ඒ තුලත් ගොඩනගන්නේ කොමක්ද? සසර. හැම දෙයක් තුළ ගොඩනගන්නේ සසර. ඕනම පිනක් පළදිල ඉවර වෙනවා. ඔබ ආත්ම ලැබ බ්‍රහ්ම ලෝක ඉපදී දිව්‍ය ලෝක ඉපදී හැම කුසලයක් අවසන් වෙනවා. අවසන් වුණාම ආයෙ ඔබ වැටෙන්නේ කොතෙන්ද? අපි දන්නේ නැහැ. මේ අවිනිශ්චිත භාවයේ සසර ගමන තුල තියෙන කිසිම ගැරන්ටියක් නැතිකම. අඩුම තරමේ සසර අමතක කරන්න මේ ජීවිතය තුළ අපිට තියෙන ගැරන්ටියක්. අපි හැමෝම අද නිදාගෙන හිට හැරෙයිද? නිසා හොඳට මතක තියාගන්න. මේ ලැබුණු ෂණ සම්පත්තිය නම් අපතේ හරින්නට එපා. දැන් හැමෝටම වැටහුණා නේද? ඇයි අපි මේ භාවනා වාක්‍යයක් මානසිකාර කළ යුත්තේ කියලා. රයිට් වැටුණා නම් මට කරුණාවෙන් මා කෙරේ අනුකම්පාවෙන් කවුරු හරි වැටුණා කියලා දාන්න. වැටුණාද මේ කියන දේ? කාට හරි කියන මේ මානසිකාර කිරීමේ වැදගත්කම ඇයි මේ ඒක අපි ධාතුව කියලා කියන්නේ ස්වභාවය කියන එක හොඳට මතක තියාගන්න. පඨවි ස්වභාවය. හැටි ඒක තමයි ධාතුව කියලා කියන්නේ. තේරුණාද කියලා බලන්න. හරි හොඳයි. ගොඩාක් පිං. එතකොට ඊළඟ කොටසට අපි යන්. එතකොට දැන් භාවනා වාක්‍ය දිස අපි අවධානය යොමු කරමු. මම භාවනා වාක්‍ය පෙන්නන්නම්. right? මේ තමයි ස්වාමීන් වහන්සේගේ භාවනා වාක්‍ය අපි ගත්ත කොටසක්. right? මේක අපි හැමෝටම ස්ක්‍රීන් එක මම මේ පැත්තට ගන්න සමාවෙන්න. මේ අපි කෙස් වලින් පටන් ගන්නවා. මේ එකක් හරියට ලියා ගත්තට පස්සේ ඊටු ඔක්කොම ලියා ගන්නට පුළුවන්. මොකද මේවා එක වගේ තමයි මේ භාවනා වාක්‍ය යන්නේ. right?
වාක්‍යෙන් වාක්‍ය මම මේක තෝරලා දෙන්න. හොඳට අහගන්න. ප්‍රශ්නයක් තිබුණා පටස් කාලා chat එකේ ලියන්න. හොඳයි. මං කියනකම් ඉන්න එපා. ගැටලු තියෙන ඔක්කොම chat එකේ ලියන්න. කෙස් යනු මේ ශරීරෙහි ඇති පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. දැන් කලාපයයි කියලා කියන්නේ අර අපි බෙදලා ගන්න පුළුවන් පොඩිම කෑල්ල කලාපය. ඒක රූප කලාප. අපි දන්නවනේ රූප කලාප තියෙනවා. ඒ රූප කලාපන පඨවි ධාතුව අධිකයි. ඒ කියන්නේ අනිත් තුන මෙතන තියෙනවා. හැබැයි පඨවිය අධිකයි. ඒ පඨවිය අධික වුණ නිසා තමයි මේක ගණට අපිට තේරෙන්නේ. කෙස් යනු මේ ශරීරයේ ඇති පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. එතකොට එක කෙස් ගහක් තුළ ස්වාමීන් වහන්සේගේ දේශනාව ආයි ශ්‍රවණය කරන්න ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. අර මේ චූටි බෝල ගොඩක් තියෙනවා. right? පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. එතකොට මේ එක් කෙස් ගහක්. එතකොට දැන් පළවෙනි වාක්‍ය තුල අපි මුළු කෙස් ගස් ටික ඔක්කොම තමයි සලකන්නේ. කෙස් කියලා කිව්වහම ඔක්කොම. දැන් අපිට පේන විදියට එක කෙස් ගහක් ගන්නවා. අර ගොඩෙන් එකක් ගන්නවා. හරිද? එක් කෙස් ගසක්. එක් කෙස් ගසක් එක් පඨවි කලාප සමූහයක් මිස එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. එතකොට මේ එක් කෙස් ගහක් තුල මොනවද බහුලව තියෙන්නේ? පඨවි ධාතුව. එතකොට මේ පඨවි ධාතුව පිරුණු රූප කලාප වලට තමයි අපි මොනවා කියලාද කිව්වේ? කෙස් කියලා කිව්වේ. ඒතර මේක කෙස් කියලා කියන්නේ අපි පනවගත්ත දෙයක්. අපි දාගත්ත දෙයක්. හොඳට තේරෙනව නේද? කෙස් කියලා කියන්නේ දාගත්ත දෙයක්. එතකොට එක් කෙස් ගසක් එක් පඨවි කලාප සමූහයක්ම මිස එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. ඇත්තනේ කතාව. ඇත්ත. දැන් පොඩි උදාහරණයක් ඇටියට මම මේක විද්‍යාවෙන් බෙදලා කියන්නම්කෝ. කෙස් ගහක් අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයෙන් බැලුවාම අපිට පේන්නේ මේ කෙස් ගහ හැදිලා තියෙන කෙරටින් කියන ප්‍රෝටීන්. සහ ඒවා බැඳිලා තියෙන මූලද්‍රව්‍ය. හරිද? ඇත්තටම අන්වීක්ෂයකින් බැලුවත් කෙස් ගහක් නැහැ. බුදුරජාණන් වහන්සේ අන්වීක්ෂයනත් එහා ගිහිල්ලා ඊපස්සේ එයත් විනිවිද දැකලා මේකේ තියෙන කුඩාම ස්වභාවය අපිට කියනවා පඨවි ධාතුව අධික රූප කලාප කියලා. පඨවි ධාතුව අධික රූප කලාප එකතු වෙලා තමයි මේ කෙස් ගහ හැදලා තියෙන්නේ. ඒකට තමයි අපි කෙස් කියලා කියන්නේ. බලන්න යථාර්ථයට අපි පියනගන පියවර. මේ පළවෙනි පියවර. මේක තමයි පළවෙනි පියවර. හොඳට මතක. මේක හරියටම දැනගන්න. හරිද? එතකොට කෙස් කියලා දෙයක් නැත්තේ ඇයි? මේවා තියෙන්නේ ඇත්තටම තියෙන්නේ පඨවි ධාතුව අධික රූප කලාප. අර බිල්ඩින් බ්ලොක්ස් එකක් නම් රයිට් මේවා තියෙන්නේ කෙස් නෙමේ බිල්ඩින් බ්ලොක්ස්. මොන බිල්ඩින් බ්ලොක්ස්ද වැඩිපුරම තියෙන්නේ? පඨවි ධාතුව අධික රූප කලාප. තේරුණා නේද? සත්‍ය වශයෙන් නැත්තේ පඨවි කලාප සමූහයක් පමණයි. ඒතකොට පඨවි ධාතුව අධික රූප කලාප වලට අපි කියනවා පඨවි කලාප කියලා. ඒ පඨවි ධාතුව අධික නිසා පඨවි කලාප කියලා අපි කියනවා. තේරෙනවද? පඨවි කලාප කියලා අපි කියනවා. මේ ශරීරයෙන් පිටත ඇති ගස්ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පඨවි ධාතුව අධික රූප කලාප. ඒක තේරෙනවනේ. කියන්නේ අපි ගලක් ගන්නකො ගලක් ඝනයි. ඇයි ඒ ගල හයිය? ඒ තුල මොනවද වැඩි? පඨවි ධාතුව අධික රූප කලාප. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් පඨවි රූප කලාප. පඨවි ධාතුව අධික රූප කලාප වලට අපිට කියන්න පුළුවන් පඨවි රූප කලාප. එතකොට ගලක පඨවි රූප කලාප අධිකයි. ඒ නිසා තමයි අපි ගල කියලා කියන්නේ. හයියට අහුවෙන්නේ ඒක. ගල කියලා කියන්නේ අපි පනවගත්ත දෙයක්. කෙස් වගේම තමයි. ඒක ඇත්තටම පඨවි ධාතුව. පඨවි ධාතුව අධික රූප කලාප ඒක අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මේ පඨවි ධාතුව. ගලක මොනවද වැඩිපුර තියෙන පඨවි ධාතුව. ගහක කඳක මොනවද තියෙන පඨවි ධාතුව. කොළයක මොනවද තියෙන පඨවි ධාතුව. අධිකව තියෙන දේ අපි කියනවා. පඨවි ධාතුව. ඉතින් දැන් පොඩි උදාහරණයක් ඇටියට අපි සුදු පාට කියලා ගන්නකො. අපි ඒකට සුදුයි කියලා කිව්වට ඒ තුල අනිත් පාටක් තියෙනවා. හැබැයි ඔක්කොම කලවම් වෙලා අපිට අවසානයේදී පේන්නේ සුදු නිසා අපි ඒකට සුදු පාට කියලා කියනවා. ඒ වගේම තමයි මේ හැම ද්‍රව්‍යයකම අර හතර කලවමේ තිබුණාට වැඩිපුර පේන දේ තමයි පඨවි. අපි කියලෙන් පුළුවන් මේක තමයි පඨවි ධාතුව. තේරුණාද? ඒතකොට මේවා හැදිලා තියෙන්නේ එකෙන්. හොඳට මතක තියාගන්න. හැදිලා තියෙන්නේ එකෙන්. සංඝටකයේ තියෙන එකෙන්. සංඝටකයේ තියෙන එකෙන්. ඒතකොට
හොඳට මතක තියාගන්න. මේ අපි මේ සමානත්වයක් ගොඩනගනවා. සමානත්වයක් අපි ගොඩනගනවා. හරිද? ශරීරයෙන් පිටත ඇති ගස්කල් වැනි ද්‍රව්‍යවල දැත්තේ පඨවි ධාතුව අධික රූප කලාපය. හරිද? ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යයි නොදනී. ඒ ගස්වල ඇති පඨවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනී. දැන් මෙන්න මේකේ සාරාංශය මම කියන්නම්. මොකක්ද සාරාංශය? මේ අපේ කෙස්වල තියෙන පඨවි ධාතුව මයි එළියේ ගස්වලත් තියෙන්නේ. මේ කෙස්වල මේ කෙස් පඨවි රූප කලාපයකින් සැදුනේ යම්සේද ඈත ඔබට පෙනෙන ගස ගල මේ මහ පොළොවද සැදී ඇත්තේ පඨවි රූප කලාප අධික ධාතු කොටස්. තේරුණා නේද? මේ හැම එකම මේ ඔබට පේනව නේද සමානකමක්. ස්වභාව ධර්මයේ අපේ මේ ශරීරයේ සංඝටක එකයි. කෙස්වල පඨවි රූප කලාප අධිකයි. ගස්වලත් ගල්වලත් පඨවි රූප කලාප අධිකයි. එතකොට මේවා කොහෙද දන්නේ කොහෙද ඉන්නේ කියලා. හරියට අර පඨවි කියන බිල්ඩින් බ්ලොක්ස් ටික ගයක් හදනකොට එයා දන්නේ එයා ඉන්නේ ගේක කියලා. හැබැයි එතන අපිට පේනවා පඨවි කියන බිල්ඩින් බ්ලොක්ස් එක. ඒකෙන් අපි කණුවක් හැදුවොත් එයා ඉන්නේ කණුවක. ඒ වගේම තමයි අර තියෙන දේම තමයි. මේ මහ පොළොව වගේ මේ ගස් වගේ මේ ගල් වගේ මේ කෙස් වලත් එකයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? පඨවි රූප කලාප. ඒවා එකයි. ඒ සමානත්වය තමයි මේ කියවෙන්නේ. එතකොට කෙනෙකුට කමඨහන වඩාගෙන යනකොට යම් කිසි ගැටලුව මතුවෙනවා. අපි කතා කරමු. right? අපි කතා කරමු. එතකොට මේ ගස්වල ඇති පඨවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයයි නොදනි දන්නේ නැහැ මේ පට. ඒවා මොකද? ඒ මොකද කියලා අපිට අන්තිමට තේරෙනවා. මේ ආකාරයෙන් ඇත්තේ යයි නොදනි. ඒ කියන්නේ දැන් මම ඉන්නේ කෙස් ගහක. මේ ඉන්නේ ගලක. මේ ඉන්නේ ගහක. ඒව යාද නෑ. එතන පණවන්න දෙයක් නෑ. තේරෙනව නේද? පණවන්න දෙයක් නෑ. දැන් මේක වඩාගෙන යනකොට මොගලන්ට තේරෙනවනේ. මොකක්ද? මේ තුල මොකද්ද නැත්තේ? මේ තුල නැත්තේ ජීවී ස්වභාවය. මේ තුල නැත්තේ පුද්ගල ස්වභාවයක්. ඒක තමයි අපි ඊළඟ කොටසින් යන්නේ. ගස් ගල් වල ඇති පඨවි ධාතුව සත්වයක පුද්ගලයක නොවන්නේ යම්සේද මේ කෙස් වල ඇති පඨවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිස සත්ව පුද්ගල භාවයක් නම් නොපැනේ. පණවන්න බෑ. පණවන්න බෑ. ඇයි ගස්වල තියෙන දේ ගල් වල තියෙන දේ නම් මගේ මේ ඔළුව උඩ තියෙන්නේ. මේකට කොහොමද මම සතෙක් කියලා කියන්නේ? මේකට කොහොමද මම පණවන්නේ? ගයාන් හරි තිලක් හරි මොනවා හරි කියලා පණවන්නේ කොහොමද? මේ ඔක්කොම එකයිනේ. මේ එළියේ තියෙන පණ නැති දේ මගේ ඔළුව උඩ තියෙන දේ එකයිනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. සත්ව පුද්ගල භාවයක් ඒ නිසාම නිස්සත්තයි. කෙස් කියලා කියන්නේ සත්වයක් නෙමෙයි. සත්වයක් නෙමෙයි. ගහක ගලක් සත්වයක් නොවනසේම මේ කෙස්ද සත්වයක් නොවේ. ගහක ගලක ජීවයක් නැතිසේම මේ කෙස්වල ජීවයක් නෑ. ජීවයක් ඇති යමෙක් නෑ. අර දේම තමයි තියෙන්නේ. ඒ නිසා ඇත්තම කෙස් කියලා දෙයක් නෑ. ශුන්‍ය වෙන්නේ ඒකයි. ශුන්‍යයි. සත්ව පුද්ගල භාවයක් නෑ. හොඳට මතක තියාගන්න. මෙන්න මේක තමයි භාවනා වාක්‍යය. එතකොට අපිට පෞද්ගලිකව ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා මේ භාවනා වාක්‍ය ගොඩක් අයට දිග වැඩි කියලා. හොඳට මතක තියාගන්න. මම මේ හැම දිනාටම කියන්නේ මුලින්ම right මේ භාවනා වාක්‍ය S2 බලාගෙන මේක කියන හැමෝම ආයි මේක කියවන්න. 10 වතාවක් කියවන්න. 12 වතාවක් කියවන්න. සමහර අයට මම කිව්වා මේක පොතක් කරන් ලියන්න කියලා. ගොඩක් ඔය මතකයේ ගැටලු තියෙන අයට මේ භාවනා වාක්‍ය මතකෙ ඉන්නේ. පොතක් කරන් ලියන්න. පොතක් කරන් ලියන්න. මේ තුල මොකද මේක ස්වාමින් වහන්සේ ළඟට මේ ප්‍රශ්නේ ඕගොල්ලෝ යොමු කරන්න කලින් මම මේ ප්‍රශ්නේ අරගෙන ගියා ස්වාමීන් වහන්සේලාට. වාඩි වෙලා මේක ස්වාමීන් වහන්සේ කේටි කරන්න මේක දිග වැඩි කියලා ඊට පස්සේ උන්වහන්සේව පැහැදිලි කරලා දෙනකොට මට මේකේ අඩු කරන්න දෙයක් මොනද මමත් භාවනා වාක්‍යෙ තමයි පැහැදිලි. නමුත් මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඔබේ හිතට මේක දරන්නම බැයි නම් අපිට පෞද්ගලිකව අපිට WhatsApp පණිවිඩයක් හරි දාන්න. මේකට අපි උත්තර දෙන්න.
ඒ කියන්නේ ඔබේ පුද්ගල ස්වභාවය බලලා අපි ස්වාමීන් වහන්සේගෙනුත් අවශ්‍ය පරිදි නම් අවශ්‍ය නම් උපදෙස් ටික අරගෙන අපි ඔබට කුමක්ද කළ යුත්තේ කියලා කියන්න. ඒක කරන්න කලින් හැමෝම මේක හොඳට කියවන්න. රයිට්? අයි මාත් එක්ක කියවන්න. මාත් එක්ක කියවන්න බලන්න හිතින්. මේ අර්ථය වැටහෙන පරිදි ගන්න. ඔය ගිරව් වගේ කියවගෙන යන්න නෙමෙයි මේක කියවන ගමන් හිතින් ඔබ මේකේ තේරුම ඔලුවට ගන්න ඕනේ. මේ ඔබ දන්න භාෂාවනේ. දන්න භාෂාවේ මේ හැම වචනයකින්ම ඔබට චිත්‍රයක් මැවෙනවා. රයිට්? කෙස් යනු මේ ශරීරයේ පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. ඒක තේරුණානේ. කෙස් යනු මේ ශරීරයේ පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. අපිට දැන් තේරෙනවා. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. ආයි මං කියනවා. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයක් මිස එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප සමූහයක් පමණි. සත්‍ය වශයෙන්ම ඇත්තේ පඨවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පඨවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යයි නොදනි. ඒ ගස්වල ඇති පඨවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනි. මේ ආකාරයෙන් ඇත්තේ යයි නොදනි. ගස් ගල්වල ඇති පඨවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තයි ජීවයක් නෑ. සත්වයෙක් නම් නොවේ. නිජීවයි ජීවයක් ඇති යමෙක් නොවේ. ශුන්‍යයි සත්ව පුද්ගල භාවයෙන් තොරයි. ශුන්‍යයි කෙස් කියලා දෙයක් නෑ. තියෙන්නේ පඨවි ධාතු. දැන් මේක කියවගෙන යනකොට අම්මෝ මෙච්චර ලොකු දෙයක් මෙච්චර ගොඩ දෙයක් අපි එකට භාවනා කරමු S2 වහගෙන මේක ආයි ආයි මෙනෙහි කරනකොට මේක ඉබේම මනසට කාවදිනවා. මොකද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න භාවනා මානසිකාරයේ යුනිෆෝම් වෙන්න. මේකට ඔබ කෙටි කරගන්න කවුරු හරි උත්සාහ කරොත් අපිට කියන්න අපි කෙටි කරගන්න ආකාරය පුළුවන් විදියට පුළුවන් නම් කියලා දෙන්නම්. හැබැයි ඉස්සෙල්ලා මේක මෙහෙම වඩන්න. වඩලා බලන්න. බැරි වුණොත් කියන්න. තේරෙනව නේද? බැරි වුණොත් කියන්නේ වඩලා බලන්න මේක ආයි මානසිකාරය කරනකොට වෙන මුකුත් හිතන්නේ නැතුව මේ භාවනා වාක්‍ය කියනකොට අපේ මොලේ ස්නායු ශෛල මේ ආකාරයට ආරෝපණය වෙලා අනුගත වෙලා මේ ඔබේ ස්ථිරසාර දැනුමට ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත්වෙන්න ඔබේ සතිය සමාධිය සම්මා සතිය සම්මා සමාධිය උපකාරී වෙනවා. සම්මා සමාධිය තුළ ඥාන දර්ශන එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද ආදී ඒ අවබෝධය ඔබට ඇති වෙනවා. මේ පළවෙනි පියවර මේ කෙස් කියන දේ මෙනෙහි කිරීම හරියට මෙනෙහි කිරීම ඉතාමත් වැදගත්. හොඳට මතක තියාගන්න ඊළඟ සතිය පුරාවටම හරියටම ලබන බදාට වෙනකම් මේ කෙස් ගැනම ඔබ මෙනෙහි කරන්න ඕනේ. වෙන මොකද මේ පළවෙනි පියවර බරට නිවැරදිව තියෙන්නට බරට නිවැරදිව තියෙනනේ ඔබත් සමග බොහොම පියවරෙන් පියවර හරීම සීරුවට අවබෝධය පිණිසම අපි භාවනා කරගෙන යමු. රයිට් ඔබත් සමග ස්වාමීන් වහන්සේ ඉන්නවා. ස්වාමීන් වහන්සේත් ඔබත් සමග අපි ඉන්නවා. අපි ඔබව අත අල්ලගෙන යන විදියට මේ ගමන අපි යන් රයිට්. භාවනා කමටහනේ මොනවා හරි තැනක ඔබට හිතට ගැලපෙන්නේ නැහැ මට මේක සෙට් වෙන්නේ නැහැ කියලා මොනවා හරි අදහසක් තියෙනවා නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් chat කොටසේ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් අපි බලන් ඉන්නවා chat කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කට්ටියට රූප කලාපයකට බැඳී පවතින්නේ කුමකින්ද? ඒ හැඩතල අණු එකට බැඳී ඇත්තේ කුමකින්ද? රූප කලාපවල අවකාශ ධාතුවෙන් වෙන් වෙලා පවතින්නේ. ඇත්තටම මේ බැඳීමක් කියලා කියන්නේ මේවා අතර මේ රූප කොටස් එකට එකතු වෙලා කැටි වෙලා තමයි මේවා හැදෙන්නේ මේ අවකාශ ධාතුව නිසා. කියන අවකාශ ධාතුව ඉඩ ලබා දෙනවා විතරක් නෙමෙයි. අවකාශ ධාතුව මේ වෙන්වීම කියන එකත් හදලා දෙනවා. ඔබ දන්නවා මේ භෞතිකමය දේවල් මේවා අපි ටිකක් ඔබට මේ ප්‍රශ්නේ අහපු නිසා වෙන්න මම විද්‍යාවෙන් චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. අපි දන්නවා දැන්
අන්තිමේදී විද්‍යාවත් එන්නේ ශක්තිය කියන තැනකටනේ. ඔය ක්වොන්ටම් විද්‍යාව කියන දේනේ. එතකොට මේ ශක්ති ප්‍රභවයන් පවතින ආකාර තියෙන. එක සමාන ශක්ති ප්‍රභවයන් එකට පවතින ආකාර වශයෙන් තමයි මේවා පවතින්නේ. අපි ඒව ගැන මුකුත් හිතන්න එපා. මෙහෙම හිතන්න ඔබට. මේ ඝන දේවල් එකට පවතිනවා අවකාශ ධාතුවේ මෙන් වෙලා. ඇතුළෙත් අවකාශ ධාතුව තිබුණාට ප්‍රකටයි එළියේ තියෙන අවකාශ ධාතුව. ඒ නිසාවෙන්මයි මේ වස්තු අපිට වෙන්වෙන්ව පේන්නේ. එහෙම හිතන්න. පැහැදිලි වැටෙනවා. බොහොම පිං. කමටහන වැටුණාද කියලා හැමෝම අපිට කියන්න. කවුරු හරි වැටුනේ නැත්තම් වැටුනේ නෑ මට. මෙන්න මෙතනයි වැටුනේ නැත්තේ කියලා කියන්න. මොකද කමටහන හොඳට පැහැදිලිව වැටෙන්න ඕනේ. මම ආයේ මේක පෙන්නන්න. බලන්න මේ කමටහනදී ආයි කියවන්න. නිශ්ශබ්දව. මාත් පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න. කියවන්න. තව වතාවක් කියවන්න. කමටහන් වාක්‍ය හොඳට කියවන්න. හොඳට කියවන්න. රයිට්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් chat කොටස ඉදිරිපත් කරන්න. මොනවා හරිම ගැටලුවක් තියෙනවා. කෙස් ගහක රූප කලාප කෙසේදයි විස්තර කරන්න. රයිට් විස්තර කරන ස්වාමීන් වහන්සේ මේක පැහැදිලිව විස්තර කරා. මම උන්වහන්සේගේ දේශනාවයි අනිවාර්යයෙන්ම වහන්න. මේ විදිහටම උන්වහන්සේ ඇන්දා. මට තාම මතකයි දේශනාව. දැන් මේ කෙස් ගහක මේ අපේ තට්ටි කියලා ගන්න මේ ඉන්නේ තට්ටි. අයිනම වෙන පාටින්. අනේ මේක කමන්නේ මේ තියෙන්නේ තට්ටි. රයිට්. මේ තියෙන්නේ කෙස් ගහ. හරි. මේ තියෙන කෙස් ගහ. හරි. එතකොට මේ රූප කලාප පඨවි ධාතු අධික රූප කලාප මෙන්න මෙහෙම මේ තියෙන පඨවි ධාතු අධික රූප කලාප. නිල් පාට තියෙන්නේ. ඉතින් ඕ අතරමැදි අනිත් රූප කලාපත් අඩු වැඩි වශයෙන් පවතින. චුට්ටු චුට්ටු. එතකොට අපි මේ මේක ඇත්තටම කළු පාටින් කියන්නේ. එතකොට මේවා අධික නිසා මේ පඨවි කලාප අධික නිසා පඨවි කලාප අධිකයි. මේ කොටස් අධිකයි. පඨවි කලාප නිසා තමයි මේක තද වශයෙන් අපිට පේන්නේ දැනෙන්නේ. තේරුණා නේද? පඨවි කලාප අධික නිසා තමයි මේක තද වශයෙන් අපිට දැනෙන්නේ. මෙහිම හිතන්නකෝ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔගොල්ලෝ මේ දැකලා තියෙන්නේ මේ ඔය මීකිරි මුදවනවා. මීකිරි හරි දී කිරි හරි. දැන් මේක ඉස්ලාම කිරි කියන්නකෝ. කිරි. මේකට අපි මුහුන් කියන ඒවා ඇඩ් කරාට පස්සේ මේක ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ රසායනික ප්‍රතික්‍රියාව වෙලා මේකේ තියෙන දියර ස්වභාවය මුලින් තිබුණේ ආපෝ ධාතු වැඩිපුර රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා පඨවි ධාතු වැඩි වෙනවා. දීර්ඝමේ දේට වඩා පඨවි ධාතු වැඩි වෙනවා. එතකොට මේක මිදුණා කියලා අපි කියනවා. ඒතර කලින් ආපෝ ධාතුව වැඩි වුණාම අපි කිරි කියලා කිව්වා. ඒ කිරි වල පඨවි ස්වභාවය වැඩි වෙලා ආපෝ ස්වභාවය අඩු වුණාම අපි මී කිරි කියලා කිව්වා. එහෙම නැත්නම් යෝගට් කියලා කියනවා. තේරුණාද? තවත් අපි හිතන්නකෝ අපි ඕක දැම්මා කියලා ඩීප් ෆ්‍රීසර් එකට. ඊට පස්සේ තවත් ඒකේ තියෙන ද්‍රව ස්වභාවය ආපෝ ස්වභාවය අඩු වෙලා පඨවි ස්වභාවය තව වැඩි වෙනවා. අන්තිමේදී අපි ගල් වෙලා අර එනලා අනින්නවත් බැරි වෙනවා. තේරුණා? අනින්නවත් බැරි වෙනවා. තේරුණාද මම කියපු දේ? උදාහරණේ වැටහුණාද කියලා මට කියන්න. අපි හැමෝම පැහැදිලි කරලා ඇල් වතුර වගේ වැටහනවා. ඇල් වතුර වගේ. අනෙක් ධාතුන්ද තියෙනවා අඩු වශයෙන්. හරිද? අඩු වශයෙන්. හරිනේ කෙස් ගහක රූප කලාප චිත්‍රා මොරවක
මහත්මිය තේරුණා නේද? මට පොඩ්ඩක් මේ මහත්මිය උත්තර දෙන්න. මොකද එක්කෙනෙක්වත් අපි හලන්නේ ඔගොඩ කලින් ලෙෆ්ට් වුණාට. හරි ගොඩක් පිං ගොඩක් පිං. හරි. දැන් ආයි කමටහන. ඕන් තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. කොයි ප්‍රශ්නය ආවේ නෑනේ මට. ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. අපි මේ කතා කරමු මේ පුළුවන් තරම් chat එකේ දාන්න මම කතා කරන අවස්ථාව දෙන්න අවසානයේට. හොඳේ? කතා කරන්න දෙන්න අපි රෙකෝඩ් වෙන නිසා. කෙස් ගස්වල වැඩිම පිළිබඳ පැහැදිලි කරලා දෙන්න මිනිත මේක මේ ස්වාමින් වහන්සේගේ දේශනාවේ තියෙන ওই ප්‍රශ්න ටික ඇහුණා මම ආයෙත් පැහැදිලි කරලා දෙන්න. ඒ දේශනාව අහන්න. මේ කෙස් ගහ කියන්නකෝ. මේ හැම කෙස් ගහකම මුල තියෙනවා පෝෂක කොටසක්. පෝෂක කොටසක් තියෙනවා. මෙතන තියෙනවා තේජෝ ධාතුව. තේජෝ ධාතුව තමයි එයා තමයි මේ සෝස් එක ශක්ති ප්‍රභවය. මේ දහනයේ තුල තියෙන ශක්තිය. එතකොට මේ තේජෝ ධාතුව ඇසුරින් අපි කන බොන ආහාරයේ මේ පඨවි රූප කලාප අලුතෙන් හැදෙනවා. හැදි මෙතෙන්ට එකතු වෙනවා. එතකොට මේ අන්තිම කොනට යනකොට මේවා ටික මේවා තියෙන බලය දැන් කෙස් ගහක් මේ කෙස් ගහේ මේ තට්ටෙට එහෙම නැත්නම් මේ හිස් කබලට සවි වෙලානේ තියෙන්නේ. එයාගේ මේ ජනනය වීම තියෙන මේ කෙස් ගහේ මුල. මේක තේජෝ ධාතුව ඇසුරින් රයිට් පඨවි කලාප හැදෙනවා. අපි කන බොන ආහාර දෙනවා කියලා කියන්නේ අමුතුවෙන් පහළ වෙනව නෙමෙයි. කන බොන ආහාර කෙස් ගහේ මුලදී කෙස් ගහට අදාළ වෙන විදිහට කෙස් ගහ ඇතුළට යන විදිහට පඨවි රූප කලාප ඇතුල් වෙනවා. කන බොන ආහාර මේ කන බොන ආහාරي අපිට තේජෝ ධාතුවේ මේ ශක්තිය නැත කන බොන ආහාරي අලුතින් පඨවි රූප කලාප කෙස් ගහට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ අගට යන්න අර තේජෝ ධාතුවේ ස්වභාවය කියන්නේ අපේ ජීව ශක්තිය අඩු වෙන නිසා යන්න මේගොල්ලෝ හැලිලා ගැලවිලා මේ අවකාශ ධාතුව වැඩි වෙලා මේගොල්ලෝ අතර පරතරේ වැඩි වෙලා යනවා. ඒක කෙස් මුල් පැලෙනවා කියලා ඔයගොල්ලෝ අතර ඉතින් සමහර අයට මේ තේජෝ ධාතුව අඩු වුනහම ජීව ශක්තිය අඩු වුනහම මේ කෙස් වැටෙනවා. එතකොට මොකද කරන්නේ? විටමින් E කරාල් එහෙම නැත්නම් කේශ වර්ධන තෛලය ගාලා මොන රත් කරනවා නේ. ආයි තේජෝ ධාතුව අලුතින් හදන්න උත්සාහ කරනවා. තේරෙනවද? මේ කෙස් ගහේ මුලෙන් තමයි හදන්නේ. කන බොන ආහාරයෙන් තමයි එක වෙන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා බුදුමාසිකේ ධර්මයේ භාවිතා කරන වචන වලින්ම කතා කරන්න. රයිට්. නැත්නම් මොනවද ප්‍රශ්න තියෙන අපි ඉක්මනට භාවනාවට යමු. රයිට්. රයිට්. කෙස් පිළිබඳ භාවනා වාක්‍ය ඔඩියෝ ක්ලිප් එක හෙඩ්ලයිස් මගේ ශ්‍රවණය කරන්න හොඳයිද නැහැ. ඒක වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම වෙන්නේ මේක අපි මේ භාවනා සාකච්ඡා වාරයකදී මේක කතා කරා. ඔඩියෝ එකෙන් ශ්‍රවණය කරොත් සෝත විඥානය ඇසුරෙන් තමයි මනෝ විඥාන පහළ වෙන්නේ. ඒක නෙමෙයි අපිට ඕනේ ධර්මයේ මානසිකාර කිරීම. මොකද එතකොට වැඩ දෙකක් වෙනවා. එතකොට වැඩේ බාලයි. ප්‍රඥාව පහළ වෙන්න අවබෝධය පහළ වෙන්න පරක්කුයි. ඒ විඥාන ධාතු දෙකක් කතන්දර වෙන්න ඕනේ. ඉස්සෙල්ලා සෝත විඥානය හැදෙනවා. ඊට පස්සේ තමයි ඒකේ මනෝ විඥාන ඊට පස්සේ තමයි මානසිකාර කරන්නේ. තමන්ම මේක මෙනෙහි කරන්න. තමන්ම මතකින්ම මෙනෙහි කරන්න. ඒක කෙලින්ම මනෝ විඥාන ධාතු හිතෙනවා. කියන්නේ මනෝ විඥානය ඇති වෙනවා. අපිට ධර්මයේ මානසිකාරය කරන්න පුළුවන්. තේරෙනවද? ඒක අතරමැදියෙක් දාගෙන වැඩි ප්‍රොසෙස් එක ස්ලෝ කරගන්න එපා. ගැටලුවක් නේද? වාහනේ යනකොට එනකොට ඒක කරාට කමක් නැහැ. නමුත් මනසින්ම මේක මෙනෙහි කරන්න පුරුදු වෙන්න. මොකද අතොරක් නෑරම හිඩසක් නාරම මෙනෙහි කරන්න. මේ ප්‍රශ්නයක් කරද්දී හරි වටින ප්‍රශ්නයක් හැමෝටම වැදගත්. හරිද? නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි කෙටියෙන් මේනේ කියන්නේ. හොඳයි සුද්දාස්තකයක් කියන්නේ ජීවියක් නෙවෙයි නේද? සජීවී නොවන දෙයක් කොහෙද ඉන්නේ කියලා දන්නේ. හරි බොහොම හොඳයි. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. අමිලා බොහොම හොඳයි. සාදු. ස්වාමීන් වහන්සේගේ භාවනා ඇප් එක හරහා රූපබාන පළවෙනි කොටස මම වඩනවා. මේට අමතරව මේ මුල් කොටස් පහ වැඩිවා. ඉතින් ඉදිරි කොටස් වඩන්නද? ඔක කමක් නෑ ගැටලුවක් නෑ. මම මේ මුලින් වඩන්න කියලා කිව්වේ මේ අපි නිකන් අපිත් එක්ක එකතු වෙන්නකො චුට්ටකට. මේ කෙස් පිළිබඳ සතියක් මෙනෙහි කරන්නකො. පළවෙනි පියවර බරට තියන්න. මේක ඉක්මන් වෙන්න එපා. කලබල වෙන්න එපා මේක. පළවෙනි පියවර බරට තියන්න. පටවියක් කියන්නේ ශක්තියක් වගේ නේද? ඒක අතකට අහු වෙන දෙයක් නෙවෙයි නේද? රූප කලාප හැදුනට පස්සේ තමයි ඒ භෞතිකව පවතිනව නේද? පටවිය කියලා කියන්නේ ස්වභාවයක්.
ශක්තියක් නෙමෙයි. ස්වභාවයක්. ඒක ආකාරයක්. ඒක ඇවිල්ලා කොම්පෝනන්ට් එකක්. ජේසන් මගේ කල්යාණ මිත්‍රයා ඒක කොම්පෝනන්ට් එකක්. ඒක සංඝටකයක්. ඔක ශක්තියක් හැටියට පටලවා ගන්න එපා. ඒක ඇත්තටම භෞතිකමය ස්වරූපෙත් පවතින දෙයක්. රයිට්? ඒක කොම්පෝනන්ට් එකක්. ශක්තියක් කියලා අර්ථ දක්වන්නට එපා. එතකොට ඒ පොඩි කොම්පෝනන්ට්ස් ටික එකට එකතු වෙලා තමයි අන්තිම ෆයිනල් පික්චර් එකක් ෆයිනල් අවුට්කම් එකක් අපිට හැදෙන්නේ. ඒ එන ෆයිනල් අවුට්කම් වලට තමයි අපි නම් දාන්නේ. ගහ, කොළ, කේස් කියලා දාන්නේ ඒකට. නමුත් අපි කඩලා බලනකොට මේ එක සංඝටකයක්. ස්වභාවයක්. සංඝටකේ ස්වභාවයක්. තේරුණා නේද? තේරුණා නේද? මගේ කල්‍යාණ මිත්‍රයා මට කියන්න තේරුණා නේද කියලා? ශක්තියක් නෙමෙයි. ඒක ස්වභාවයක්. ඒක භෞතිකමේ ස්වභාවය. තේරුණා නේද මගේ මිත්‍රයා? පඨවි රූප කලාපය සතර මහා ධාතුන්ගේ සමන්විත ඒ කියන්නේ ඒක මම ආයි පැහැදිලි කරලා දෙන්න. හරි thank you. දැන් මේ පඨවි රූප කලාපය තුළ දැන් අපි මේ අපි හිතමුකෝ මම වෙන කෙස් ගහක් ගන්නතෝ මෙහෙම ගන්නකො මේක ඝන වස්තුවක් කියලා ගන්න සිලින්ඩරයක් කියලා ගන්නකො මේ තුල මේක කඩන්න පුළුවන් සිලින්ඩරේ කඩන්න පුළුවන් පොඩි මේක තමයි කලාපයක් කියලා කියන්නේ. මේක රූප වස්තුවක්, මේක රූපයක්, මේක මේක කඩන්න පුළුවන් පොඩි මේක තමයි කලාපයක් කියලා කියන්නේ. මේ කලාපය තුළ චූටි ඒවා ස්වභාවයන් තියෙනවා. වැඩිපුරම තියෙන්නේ පඨවි ධාතුව. ඒක නිසා තමයි අපි කියන්නේ පඨවි කලාපයක්. පඨවි අනිත් ඒවා තියෙනවා. තේරුණා නේද? හැබැයි අර්ථ වැඩි. හොඳට තේරුම් ගන්න. හොඳටම මේක තේරෙන්න ඕනේ. මම එලි වෙලකම් හරි කියන්න කාට හරි මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියන්න. මේ රූපයක් කඩන්න පුළුවන් පොඩි මේක තමයි කලාපයක්. ඒක තුල වැඩිපුරම තියෙන ධාතුව පඨවි ධාතුව. අපි ඝනයි කියලා කියන හැම දෙයකටම. තේරුණාද? වැඩිපුර තියෙන නිසා මේකට පඨවි කලාපයක් කියලා උනත් කියන්න පුළුවන්. ඒක තමයි කවටහනේ අර තියෙන පඨවි කලාපය. අනිත් ඒවා තියෙන්නේ නැත්තේ නෑ. හරිනේ? රයිට්. අපි පොඩ වටමුද? ඇති නේද ප්‍රශ්න නම් ඉතින් ඔය විතර්කයට අහු වෙන්නත් එපා. කෙස් කියන භාවනා කොටස දාන්න. කෙස් කියන භාවනා කොටස දාන්න. ඔන්න ස්ක්‍රීන් එකේ තියෙනවා. රයිට්. මම මේක කියවන්නම්. රයිට්. අපි පොඩ්ඩක් මානසිකාර කරන හැටි ඉගෙන ගමු. මානසිකාර කරන. හරිද? දැන් එතකොට මම කටින් කියන දේ ඔයගොල්ලෝ හිතින් කියන්න ඕනේ. මම කටින් කියන දේ ඔයගොල්ලෝ හිතින් කියන්න ඕනේ. ඊපස්සේ ටික වෙලාවකින් මම කටින් කියන දේ නතර වෙනවා. නමුත් ඔයගොල්ලෝ දිගටම හිතින් කියාගෙන යන්න ඕනේ. හිතින් කියවන්න. එච්චරයි. වෙන මුකුත් හිතන්න එපා. මේක දැන් ඊට පස්සේ කියන ගමන් බෙද බලන්න එපා. අරක කරන්න එපා. මේක කරන්න එපා. කෙස් මවා ගන්න එපා. කෙස් එළියට ගන්න එපා. මුකුත් කරන්න එපා. භාවනා වාක්‍ය විතරක් මානසිකාරය කරන්න. මොකද ප්‍රඥාව යනු දැනුම නොවේ. කතා කරන්න ඕන ටික තමයි භාවනා වඩන්න කලින් අපි කතා කරන්නේ. ඒකට තමයි අපි ස්වාමීන් වහන්සේගේ දේශනා ටික අනිවාර්යම ආයන්න. කෙස් සතියක් වඩන්න. කලබල නම් වෙන්න එපා. මං අත්දැකීමෙන් කියන්නේ සමහර මාත් එක්ක භාවනා කරපු සගියෝ කලබලයට ගියා. අද ඕන භාවනාවක් නැහැ. කලබල වෙන්න එපා. අර මං කිව්වේ දා හදිස්සි නම් හිමින් යන්න කියලා. රයිට්. හොඳ කෙස් ගන්න. හොඳට ගන්න කෙස්. රයිට්. ඒතකොට තමන්ගේ ඔළුවේ තියෙන කෙස් ටිකක් මතක් කරගන්න පුළුවන්. පොඩ්ඩක් අත ගන්නකො චුට්ටක් කෙස් මගේ නම් අඩුවෙන් අහුවෙන්නේ. කමක් නැහැ ඒත් අහුවෙනවා. රයිට්. කට්ටෙම ගාලා තියෙන කෙනෙක් නම් තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් මතුවෙන්නේ. මගේ සහෝදරයෝ කොණ්ඩේ ටිකක් වවාගෙන ඇතිනේ. පොඩ්ඩක් කෙස් අත ගන්න. රයිට්. තමන්ගේ ඒවා. හොඳයි. වෙන කෙනෙක්ගේ කෙස් අත ගන්න එපා මේ වෙලාවේ. ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ කෙස් හොඳට අත ගන්න. රයිට්. කෙස් රයිට්. හොඳට තේරෙනවා මට දැන් කෙස් රයිට්. රයිට්. හැමෝම ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන තමන්ගේ භාවනා ඉරියව්වට එන්න. කෙස් තාම අතක ගා ඉන්නවනම් ඒක දැන් නවත්තන්න. දැන් හොඳට කෙස් අත ගන්න. රයිට්. එතන මෙතෙන්දි භාවනා ඉරියව්ව අපිට සුපුරුදු භාවනා ඉරියව්වට එන්න. අපි හැමෝටම භාවනා ඉරියව්වක් තියෙන්න ඕනේ. තමන්ගේ භාවනා ඉරියව්වට එන්න. පොන්ද කිරින් තියාගන්න. ඍජුවම එක හරි බාරදූර කාර්යයක් ඒක නිසා තමන්ගේ ශාරීරික පැවැත්ම පිහිටීම ඉතාමත් වැදගත්. හැමෝම මොන භාවනා වැඩුවත් එක භාවනා ඉරියව්වක් පුරුදු කරගන්න. මොකද ශරීරයේ මොන ඉරියව්වෙන් හිටියත් කාලයක් යද්දී කැක්කුම වේදනාව වල එනවා.
ඒ නිසා එක ඉරියව්වකට පුරුදු වෙන්න එකම ඉරියව්වකට ආයි පුරුදු වෙනකොට මේක පුළුවන්. රයිට්. නැස් දෙක වහගන්න. මං කියන දේ හොඳට අහගෙන ඉන්න. ඔය හෑන්ඩ් මොකද මේකක් දාගන්න පුළුවන් නම් හොඳයි. හෑන්ඩ්ස් ෆ්‍රී එකක් හරි හෙඩ්සෙට් එකක් හරි දාගන්න පුළුවන් නම් බාහිර ලෝකෙ සද්ද එනවා. රයිට්. තවට අහගන්න. කෙස් යනු මේ ශරීරයේ ඇති පඨවි ධාතු අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස්ය කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන්ම ඇත්තේ පඨවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පඨවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පඨවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පඨවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනේ. ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරය. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍ය වලද ඇත්තේ පඨවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පඨවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පඨවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනේ. ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස්ය කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍ය වලද ඇත්තේ පඨවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පඨවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පඨවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පඨවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනේ. ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය පුද්ගල භාවයෙන් තොරය. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පඨවි ධාතුව අධික රූප කලාප රාශියකි.
එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස්ය කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනි. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනි. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනි. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනේ. ඒ නිසාම නිස්සත්තය. සත්වයෙක් නම් නොවෙයි. නිජ්ජීවය. ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය. සත්ව පුද්ගල භාවයෙන් තොරය. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නැයි නොපැනේ. ඒ නිසාම නිස්සත්තය. සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය. ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය. සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් යැයි නොපැනේ. ඒ නිසාම නිස්සත්‍යය. සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය. ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය. සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක්
සත්ව පුද්ගල භාවයක් යයි නොපැනී ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවෙයි. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක්ම මිස එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනේ. ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාව තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමෙක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් යැයි නොපැනී. ඒ නිසාම නිස්සත්තය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනී.
ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තය. සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍ය වලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනි. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් ඇත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනි. මේ ආකාරයෙන් ඇත්තේ යැයි නොදනි. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තය. සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනි. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනි. මේ ආකාරයෙන් නැත්තේ යැයි නොදනි. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තය. සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් නැත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් කල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් නැත්තේ යැයි නොදනී. ගස් ගල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තිය. සත්වයෙක් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමෙක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් නැත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් කල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යැයි නොදනී. මේ ආකාරයෙන් නැත්තේ යැයි නොදනී. ගස් ගල්වල පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්තය. සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමෙක් නොවේ. ශුන්‍යය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතුව අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් නැත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස් කල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතුව අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යැයි නොදනී.
ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනි. මේ ආකාරයෙන් නැත්තේ යයි නොදනි. ගස්කල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපැනී. ඒ නිසාම නිස්සත්වය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍ය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතු අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක්ම මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්කල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතු අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනී. මේ ආකාරයෙන් නැත්තේ යයි නොදනී. ගස්කල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපෙනී. ඒ නිසාම නිස්සත්වය සත්වයෙක් නම් නොවේ. නිජ්ජීවය ජීවයක් ඇති යමක් නොවේ. ශුන්‍ය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් යනු මේ ශරීරයේ ඇති පටවි ධාතු අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් නැත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්කල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතු අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක කලක ඇත්තේ යයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනී. මේ ආකාරයෙන් නැත්තේ යයි නොදනී. ගස්කල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොපෙනී. ඒ නිසාම නිස්සත්වය සත්වයෙක් නම් නොවේ. ජීවයක් ඇති යමෙක් නොවේ. ශුන්‍ය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යන මේ ශරීරයේ ඇති පටවි ධාතු අධික රූප කලාප රාශියකි. එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන්ම කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක් පමණි. ශරීරයෙන් පිටත ඇති ගස්කල් වැනි ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතු අධික රූප කලාපය. ඒ ධාතු සියල්ල තමන් ගසක ගලක ඇත්තේ යයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනී. මේ ආකාරයෙන් නැත්තේ යයි නොදනී. ගස්කල්වල ඇති පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද හුදු ධාතු මාත්‍රයක් මිසක් සත්ව පුද්ගල භාවයක් නම් නොවේ. ඒ නිසා නිස්සත්ත්වය සත්වයෙක් නම් ජීවය ජීවයක් ඇති යමක් ශුන්‍ය සත්ව පුද්ගල භාවයෙන් තොරයි. කෙස් කෙස් යන මේ ශරීරයේ ඇති පටවි ධාතු අධික රූප කලාප එක් එක් කෙස් කසක් එක් එක් පටවි කලාප සමූහයක් මිසක එහි සත්‍ය වශයෙන් කෙස් කියා ගැනීමට දෙයක් නම් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප සමූහයක්. ශරීරයේ පිටත ඇති ගස්කල් ද්‍රව්‍යවලද ඇත්තේ පටවි ධාතු අධික රූප කලාප. මේ ධාතු සියල්ල තමන් ගසක කලක ඇත්තේ යයි නොදනී. ඒ ගස්වල ඇති පටවි ධාතුව යම්සේද මේ කෙස්වල ඇති පටවි ධාතුවද තමන් නැත්තේ අහවලාගේ ශරීරයේ යයි නොදනී. මේ ආකාරයෙන් ඇත්තේ යයි නොදනී. ගස්කල්